හරියම ඊළඟට බලන්න මේ ගැල්වනෝමීටරයක් කොහොමද වෝල්ට්මීටරයක් විදිහට ක්‍රියා කරන්න කියලා. හරි වෝල්ට්මීටරයක් විදිහට ක්‍රියා කරන්න කියලා. දැන් අපි දන්නවා වෝල්ට්මීටරයක් සම්බන්ධ කරන්නේ පරිපථයකට. හරි මේ වගේ ප්‍රතිරෝධයක් තියෙනවා නම් මේ ප්‍රතිරෝධයේ දෙපස විභවාන්තරයෙන් මෙන ගන්න ඕන නම් ප්‍රතිරෝධයට සමාන්තරගත තමයි අපි වෝල්ට්මීටරයක් සම්බන්ධ කරන්නේ. හරි ඇමීටරය නම් ශ්‍රේණිගතව වෝල්ට්මීටරය නම් සමාන්තරගතව. හරි එතකොට දැන් මෙතනදී ගැල්වනෝමීටරයක් තමයි භාවිතා කරන්නේ වෝල්ටේජ් එක මෙන ගන්න. ඒ කියන්නේ මේ ප්‍රතිරෝධයේ දෙපස විභවාන්තරය මෙන ගන්න. හරි එතකොට මේ විභවාන්තරය මෙන ගද්දී දැන් මෙතනදී පරිපථය තුලින් ධාරාවක් ගමන් කරනවා. හරි මෙහෙම ධාරාවක් ගමන් කරනවා. මේ ගමන් කරන ධාරාව මෙතනදී දෙකට බෙදලා තමයි ගමන් කරන්නේ. මේ පැත්තට යම් කිසි ධාරාවක් යනවා. මේ පැත්තට යම් කිසි ධාරාවක් යනවා. හරි. එතකොට මෙහෙම ධාරාවක් ගියොත් එහෙම හරි මේ පැත්තට ධාරාවක් ගියොත් එහෙම මේ පැත්තට ධාරාවක් ගියොත් එහෙම අපිට හරිද මෙන්න මේ නියම විභවාන්තරයෙන් මැනගැනීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. ආර් ප්‍රතිරෝධයේ දෙපස නියම විභවාන්තරයෙන් මැනගැනීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. මොකද මේ විභව බැස්ම එතකොට මෙන්න මේ දෙක හරහාම පිහිටන නිසා. හරි. එතකොට ධාරාව අඩු වෙලා තමයි ගමන් කරන්නේ. හරි. දැන් හිතන්න ඇම්පියර් 10ක් ආවා කියලා. ඇම්පියර් 10ක් આવොත් එහෙම මේ කෝෂන් ඉවතට මේ 10 ඇම්පියර් වලින් හරි මෙන්න මේ ගැල්වනෝමීටරේ එහෙම නැත්නම් වෝල්ට්මීටරේ නැති අවස්ථාවේදී 10 ඇම්පියර්ම යනවනේ මේ ප්‍රතිරෝධය හරහා. එතකොට ඒ දෙපස විභවාන්තරය එන්නේ 10 වැඩි කිරීම R. හරි. හැබැයි මේක සම්බන්ධ කරාට පස්සේ මෙතනින් 10 ඇම්පියර්ම යන්නේ නැහනේ. යම් කිසි කොටසක් මේ පැත්තට යනවා. එතකොට 10 ඇම්පියර් වලට අඩු වෙනවා. එතකොට විභවාන්තරය මොකද වෙන්නේ? 10ට වඩා අඩු වුණාට පස්සේ මේ දෙපස විභවාන්තරේ අගේ අඩු වෙනවා. හරි. අගේ අඩු වෙනවා. ඒ නිසා අපි ගැල්වනෝමීටරයක් තෝරාගද්දී හරි වෝල්ට්මීටරයක් විදිහට ගැල්වනෝමීටරය තෝරා ගන්න ඕනේ මෙන්න මේ ප්‍රතිරෝධයේ ඊටාමත්ම විශාල අගයක් වෙන ගැල්වනෝමීටර. විශාල අගයක් වෙන වෝල්ට්මීටර තමයි අපි භාවිතා කරන්නේ. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ R ප්‍රතිරෝධයට සාපේක්ෂව මේක ප්‍රතිරෝධය අභ්‍යන්තර ප්‍රතිරෝධය සිම්පල් R කියලා මම ගන්නම්කෝ. මේ කැපිටල් R කියන ප්‍රතිරෝධයට සාපේක්ෂව සිම්පල් R කියන ඊටාමත් විශාල වුණාම මොකද වෙන්නේ? මෙන්න මේ ගැල්වනෝමීටර තුලින් ගලන ධාරාව නොසලකිය හැකි තරම් කුඩායි. එතකොට මෙහෙන් එන සියලුම ධාරාව සියලුම ප්‍රමාණය යන්නේ මෙන්න මේ ප්‍රතිරෝධය හරහා. තාමත්ම කුඩා ප්‍රමාණයක් තමයි මේක හරහා ගමන් කරන්නේ. එතකොට අර ධාරාව අඩු වෙන ප්‍රමාණය අඩු වෙන්නේ නැහැ. එතකොට අපිට ඊටාමත්ම නිර්වද්‍ය හරි ඊටාමත්ම නිවැරදි විභවාන්තරයක් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. හරි. ඒතකොට ඒක තමයි සිද්ධ වෙන්නේ. හරි. ඒතකොට ඔයාලගේ ටියුට් එකේ දීලා තියෙනවා බලන්න ගැල්වනෝමීටරයක් වෝල්ට්මීටරයක් ලෙස ක්‍රියාකාරීත්වය කියලා. හරි ඒකේ දීලා තියෙනවා මම කියපු විස්තර ටික පරිපථයක කිසියම් ලක්ෂ දෙකක් අතර විභවාන්තරය මෙන ගැනීම සඳහා වෝල්ට්මීටරය අදාළ ලක්ෂ අතර සමාන්තරගතව ලෙස යොදනු ලැබේ. කැපිටල් R ප්‍රතිරෝධය හරහා පරිමිත අභ්‍යන්තර ප්‍රතිරෝධයක් ඇති සිම්පල් R වෝල්ට්මීටරයේ ශ්‍රේණිගතව යෙදු විට A සහ B ලක්ෂ අතර ඇති සමක ප්‍රතිරෝධය අඩු වීම නිසා ශ්‍රේණිගතව නෙමෙයි දෙන්න ඕනේ සමාන්තරගතව. හරි. යෙදු විට A සහ B ලක්ෂ අතර සමක ප්‍රතිරෝධය අඩු වීම නිසා වෝල්ට්මීටරයේ මගින් මැනෙන විභවාන්තරයේ නිවැරදි විභවාන්තරයට වඩා අඩු වෙනවා. හරි. මම කිව්වේ නිවැරදි විභවාන්තරයට වඩා අඩු එකක් තමයි මැනෙන්නේ. හරි. ඊට පස්සේ දැන් මෙතන සමක ප්‍රතිරෝධය අරන් තියෙනවා. හරි. සමක ප්‍රතිරෝධය අරන් තියෙනවා. ඒක එතන දීලා තියෙනවා. ඒක ඔයාලට තේරෙනවා. හරි. ඒකේ සමක ප්‍රතිරෝධය අඩු වීමක් තමයි වෙන්නේ. හරි. සමක ප්‍රතිරෝධය අඩු වෙනවා කියන්නේ V සමාන IR ට අනුව මෙතන සමක ප්‍රතිරෝධය අඩු වුණාට පස්සේ V සමාන IR ට අනුව විභව අන්තරයේ අඩුවීම සිද්ධ වෙනවා. R අඩු වුණාට පස්සේ. හරි. ඊට පස්සේ විභවාන්තරයේ මනිනු ලබන ප්‍රතිරෝධයට සාපේක්ෂව වෝල්ට්මීටරයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය ඉතා විශාල නම් වෝල්ට්මීටරය සම්බන්ධ කළ විට සමක ප්‍රතිරෝධයේ සැලකිය යුතු වෙනසක් සිදු නොවේ. එම නිසා වෝල්ට්මීටරයේ කියවන පාඨාංගයේ සත්‍ය පාඨාංගයට සමීප වේ. හරි මේ මම කියපු කාරණේ සිද්ධ වෙන්නේ එතනදී. මේ එතකොට වෝල්ට්මීටරය තුලින් ගලන ධාරාව ඉතාමත්ම කුඩායි. ධාරාවන් නොගලන තරම් කුඩායි. හරි ඒක නිසා තමයි විභවාන්තරය ඉතාමත්ම ආසන්න වෙන්නේ. හරි සත්‍ය විභවාන්තරයට ඉතාමත්ම ආසන්න වෙන්නේ.
හරි. ඒක තව පැහැදිලි කිරීමක් පහත දීලා තියෙනවා. පහළ දීලා තියෙනවා. එතනදී පැහැදිලි කරේ අර මම පැහැදිලි කරපු විදිහට. හරි. එතකොට මේ ආකාර දෙකෙන්ම ඔයාලට පැහැදිලි කිරීමේ හැකියාවක් තියෙන. ඒක කියන්නේ වෝල් මීටරයේ ප්‍රතිරෝධය පරිපථයේ ලක්ෂ දෙක අතර ප්‍රතිරෝධයට සමාන්තරගතව පිහිටයි. වෝල් මීටරයේ අභ්‍යන්තර ප්‍රතිරෝධයේ සාපේක්ෂව කුඩා නම් මේ තුලින් විශාල ධාරාවක් ඇද ගැනීම නිසා සැලකිය යුතු විභව බැස්සමක් වෝල් මීටරය නිසා සිදුවේ. හරි. මේකේ ප්‍රතිරෝධය කුඩායි නම් විශාල ධාරාවක් යනවා. ඒක නිසා මේක තුලින් යන ධාරාව අඩු වෙනවා. එතකොට විභවාන්තරය අඩු වෙනවා කියලා කිව්වා. හරි. ඊට පස්සේ කියනවා වෝල් මීටරයේ අභ්‍යන්තර ප්‍රතිරෝධයේ ලක්ෂ දෙකක් අතර ප්‍රතිරෝධයේ සාපේක්ෂව ඉතා විශාල නම් එය හරහා ගමන් කරන ලක්ෂ දෙක හරහා ගමන් කරන ධාරාවත් ඉතා කුඩා කොටසක් පමණි. මේ නිසා ලක්ෂ දෙක අතර විභව බැස්මක් වෝල් මීටරය නිසා ඇති නොවේ. ඒ නිසා වෝල් මීටරයේ කියවෙන පාඨාංගයේ සත්‍යයකට ඉතාමත්ම ආසන්න වේ. ඒ කියන්නේ මේකේ ප්‍රතිරෝධය ඉතාමත්ම වැඩි නම් සිම්පල් R කියන එක ඉතාමත්ම වැඩි නම් ඒ තුලින් ගන්න ධාරාව නොසලකිය හැකි තරම් කුඩායිලු. ඒ නිසා මේකේ අඩු වෙන විභවාන්තරය ඉතාමත්ම කුඩායිලු. කියන්නේ මේක දෙපස අපි මයින විභවාන්තරේ ආසන්න වශයෙන් කැපිටල් R දෙපස එන්න මේ ගැලෝනෝමීටර එහෙම නැත්නම් වෝල්ට්මීටර නැති අවස්ථාවේ විභවාන්තරයට සමානයි කියලා තමයි එතනදී කියන්නේ. හරි. එතකොට පරිපූර්ණ වෝල්ට්මීටර අයිඩියල් වෝල්ට්මීටර කියලා ඊළඟ හැඳින්වීමක් තියෙනවා. එතකොට දැන් අපි පරිපූර්ණ ඇමීටර කියලා සාකච්ඡා කරේ අභ්‍යන්තර ප්‍රතිරෝධයේ ශුන්‍ය වෙන ඇමීටර. හරි. අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැති වෙන ඒවා තමයි පරිපූර්ණ ඇමීටර කියලා සාකච්ඡා කරන්නේ. එතකොට මෙතනදී පරිපූර්ණ වෝල්ට්මීටර කියලා කියන්නේ අභ්‍යන්තර ප්‍රතිරෝධය ඉතාමත්ම අනන්ත වැඩි ඉතාමත්ම වැඩි. හරි. අනන්තයක් වෙන ප්‍රතිරෝධය. මොකද අපි පරිපූර්ණ මේ ගන්නේ මේ වෝල්ට්මීටර එක ප්‍රතිරෝධය වැඩි වෙන තරමනේ හොඳ. පරිපූර්ණයි කියලා කියන්නේ ඒව සුපිරි. ඒතර උගේ ප්‍රතිරෝධය අනන්තයි. හරි. ප්‍රතිරෝධය අනන්තයි. කියන්නේ මේක තුලින් ධාරාවක් ගලන්නෙම නේ. මේ යන ධාරාව සම්පූර්ණයෙන්ම මේ ප්‍රතිරෝධය හරහා තමයි ගමන් කරන්නේ පරිපූර්ණ වෝල්ට්මීටරයක් කියලා දුන්නොත්. ගොඩක් වෙලාවට ගණන් හදද්දි එහෙම තමයි දෙන්නේ. හරි. පරිපූර්ණ ඇමීටර යන්න හරි. අභ්‍යන්තර ප්‍රතිරෝධය ශුන්‍යයි. පරිපූර්ණ වෝල්ට්මීටර යන අභ්‍යන්තර ප්‍රතිරෝධය අනන්තයි. ධාරාවක් ගලන්නෙම නැහැ. හරි. ඒතර ඒක තමයි මෙතන කියලා තියෙන්නේ. ඊට පස්සේ අපි යනවා වෝල්ට්මීටර එක පරිමාණ පරිවර්තන. හරි. පරිමාණ පරිවර්තන. අපි දැන් ඇමීටර එක පරිමාණ පරිවර්තනය කරන්නේ. ඒ කියන්නේ ඇමීටරේ පූර්ණ පරිමාණ ධාරාව දීලා තිබ්බා අඩු වගේක්. ඊට පස්සේ අපිට මැනගන්න ඕනේ ඊට වඩා වැඩි වගේක්. ඒක නිසා අපි පරිවර්තනයක් සිද්ධ කරා ප්‍රතිරෝධයක් සම්බන්ධ කරලා සමාන්තරව. හරි. මෙතනදී දැන් අපිට ඕනේ වෝල්ටීයතාවය. එහෙම නැත්නම් විභවාන්තරය මැනගන්න. හරි. විභවාන්තරය මැනගන්න අපිට දැන් මෙන්න මේ ගැලෝනෝමීටරයකින් හරි ගලන්න පුළුවන් උපරිම ධාරාවක් තියෙනවානේ. ඒකට ගැලෝනෝමීටරයට ප්‍රතිරෝධයකුත් තියෙනවා. ගලන්න පුළුවන් උපරිම ධාරාවකුත් තියෙනවා. එතකොට එයාගේ දෙපස පිහිටිය හැකි උපරිම විභවාන්තරයක් තියෙනවා. ඊට වඩා පිහිටුවොත් එහෙම වැඩි ධාරාවක් ගලලා ඉවරලා ඒක පිච්චිලා යනවා. හරි. ඒක නිසා අපි අපිට වැඩි විභවාන්තරයක් මැන ගැනීමට අවශ්‍ය නම් අපි කරන්න ඕනේ ගැලෝනෝමීටරයට එහෙම නැත්නම් වෝල්ට්මීටරයට ශ්‍රේණිගත ප්‍රතිරෝධය සම්බන්ධ කරලා අපි අපිට වැඩියෙන් මනින්න අවශ්‍ය කරන විභවාන්තරය අර අපි ශ්‍රේණිගතව සම්බන්ධ කරපු ප්‍රතිරෝධයට අපි බෙදලා ලබා දෙන්න ඕනේ. හරි. මෙන්න මේ වගේ සිද්ධියක් තියෙනවා. ඔයාලගේ ටියුට් එකේ එතන දීලා තියෙනවා. හරි. දැන් හිතන්න මෙතනදී මේ පූර්ණ පරිමාණ උත්ක්‍රමණයේ වෝල්ටීයතාවය V කියලා. හරි. පූර්ණ පරිමාණ උත්ක්‍රමණ වෝල්ටීයතාවය V කියන මේ විදිහේ වෝල්ට්මීටරයක් ගන්නවා. ඒ කියන්නේ උට වරා තියෙන්න පුළුවන් උපරිම විභවාන්තරය V. හරි. ඊට වඩා තිබ්බොත් පිච්චෙනවා. ඒක නිසා අපි කරන්නේ ඊට ශ්‍රේණිගත ප්‍රතිරෝධය සම්බන්ධ කරනවා. හරි. මෙයාගේ පූර්ණ පරිමාණ උත්ක්‍රමණයේ V හැබැයි අපිට මැනගන්න ඕනේ 10යි V. පූර්ණ පරිමාණ උත්ක්‍රමණයේ V අපිට 10යි V ප්‍රමාණය මැනගන්න ඕනේ. හරි. එහෙම වුණොත් අපි මේ විදිහට 10යි V සම්බන්ධ කරනවා. 10යි V කෝෂය සම්බන්ධ කරාම මොකද වෙන්නේ? මෙන්න මේ වෝල්ට්මීටරේ හරහා B ප්‍රමාණයක් හරි B ප්‍රමාණයක් තියෙන්න ඉතුරු 9යි V. දැන් 10යි V ප්‍රමාණයෙන් අපි මැනගන්න ඕනේ. එතකොට B ප්‍රමාණයක් තමයි මෙයාට උපරිම තියාගන්න පුළුවන් විභවාන්තරය. ඉතුරු 9යි V ප්‍රමාණය මෙන්න මේ ශ්‍රේණිගතව සම්බන්ධ කරපු කෝෂය හරහා පවතිනවා. හරි.
කෝජය හරහා පවතිනවා. හරි. මොකද මේ ශ්‍රේණිගතව තියෙද්දී විභවාන්තර බෙදලානේ ගමන් කරන්නේ. එතකොට පරිපථය තුලින් ගලන ධාරාව කැපිටල් I. හරි. එතකොට අපිට වෝල් මීටරයට V සමාන IR දැම්මොත් එහෙම වෝල් මීටර දෙපස විභවාන්තරේ V සමානයි. මෙයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය සිම්පල් R කියලා ගත්තොත් I සිම්පල් R. මෙයාගේ දෙපස විභවාන්තරේ 9යි වෝල්ට් 9යි V. හරි 9 වෝල්ට් නෙමෙයි V. 9යි V සමානයි ධාරාව Iමයි. එයාගේ ප්‍රතිරෝධය කැපිටල් R. හරි එතකොට මේකෙන් බෙදුවොත් එහෙම 1ට 9 සමානයි Iටයි සුළු වෙනවා R බෙදීම කැපිටල් R. හරි. එතකොට කැපිටල් R කියන්නේ අපි තෝරාගත යුතු ප්‍රතිරෝධය ඒක විශාලත්වය සමානයි 9යි සිම්පල් R. 9යි සිම්පල් R. ඒ කියන්නේ අපිට පූර්ණ පරිමාණ උත්ක්‍රමණය V1 හරි පූර්ණ පරිමාණ උත්ක්‍රමණය V1 පූර්ණ පරිමාණ උත්ක්‍රමණය V1 ගැලවනෝමීටරයකින් එහෙම නැත්නම් වෝල්ට්මීටරයකින් අපිට 10යි වෝල්ට් ප්‍රමාණයක් මැනගන්න ඕන නම් අපි කරන්න ඕනේ ඒකගේ ප්‍රතිරෝධය වගේ 9 ගුණයක් ප්‍රතිරෝධයක් සහිත ප්‍රතිරෝධයක් අපි ශ්‍රේණිගතව සම්බන්ධ කරන්න ඕනේ. හරි ගැලවනෝමීටරයේ ප්‍රතිරෝධය වගේ 9 ගුණයක් විශාලත්වයක් සහිත ප්‍රතිරෝධයක් අපි ශ්‍රේණිගතව සම්බන්ධ කරන්න ඕනේ. හරි. එතකොට අපිට පුළුවන් මේ විදිහට මැනගන්න. හරි. ඒක ඔයාලගේ නෝට් එකේ පැහැදිලිව දීලා තියෙනවා. හරි. ඊට පස්සේ අර විදිහම තමයි අපි මේ ශ්‍රේණිගත ප්‍රතිරෝධය සම්බන්ධ කරන්න කලින් අපිට මැන ගැනීමට හැකියාව ලැබුණේ V කියන උපරිම ප්‍රමාණයක්. හරි. මේ විදිහට උපරිම අගේ බැලුවොත් V කියලා මැන ගන්න පුළුවන් උනේ. සම්බන්ධ කරාට පස්සේ අපිට පුළුවන් දැන් 10යි V මැන ගන්න. 10යි V මැන ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි ඒක තමයි එතන සල්ගුණ කරලා දීලා තියෙන්නේ. හරි ඊට පස්සේ මෙතනක් දීලා තියෙන සාමාන්‍ය විදිහට ගාණක් විසඳුව අභ්‍යාස කියලා. හරි. විසඳුව අභ්‍යාස කියලා දීලා තියෙනවා. හරි ඒකත් බලමු. මිලියමීටරයක පූර්ණ පරිමාණ උත්ක්‍රමණය 5 මිලිඇම්පියර් වන අතර එහි ප්‍රතිරෝධයේ ඕම් 20ක් වේ. ඒ පූර්ණ පරිමාණ උත්ක්‍රමණය 10 වෝල්ට් වන වෝල්ට්මීටරයක් බවට පත් කිරීම සඳහා මිලිඇම්පියරයේ සමග අවශ්‍ය වන ශ්‍රේණිගත ප්‍රතිරෝධය ගණනය කරන්න කියලා තියෙනවා. හරි. ශ්‍රේණිගත ප්‍රතිරෝධය ගණනය කරන්න. පූර්ණ පරිමාණ උත්ක්‍රමණය දීලා තියෙනවා 5 මිලිඇම්පියර්. ඒතකොට මෙතන යන්න පුළුවන් උපරිම ධාරාව 5 මිලිඇම්පියර්. ඊට වඩා ධාරාවක් යන්න බෑ. හරි. ඊට පස්සේ ප්‍රතිරෝධය 20යි ඕම්ලු. පූර්ණ පරිමාණ උත්ක්‍රමණය 10 වෝල්ට්ලු. මෙයාගේ 10 වෝල්ට් තමයි පූර්ණ පරිමාණ උත්ක්‍රමණය. ඒ කියන්නේ මෙයා හරහා තියෙන්න පුළුවන් 10යි. හරි. ඊට පස්සේ අපිට මයින්ඩ් ඕනිලු ඇමීටරේ නෑ පූර්ණ පරිමාණ උත්ක්‍රමණය නෙමෙයි 10 වෝල්ට් කියලා තියෙන අපිට මයින්ඩ් ඕන අවශ්‍ය ප්‍රමාණය තමයි 10 වෝල්ට් කියලා දීලා තියෙන්නේ. හරි. 10 වෝල්ට් මැන ගන්න ඕන. ඒ පූර්ණ පරිමාණ උත්ක්‍රමණය අපිට හොයාගන්න පුළුවන්. හරි. හොයාගන්න පුළුවන්. මෙයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය දීලා තියෙනවා 20 ඕම් කියලා. 20 ඕම් කියලා. හරි පූර්ණ පරිමාණ උත්ක්‍රමණය P max කියලා ගත්තොත් සමානයි මෙන්න මේ 5 මිලිඇම්පියර් වැඩි කිරීම. 5 වැඩි කිරීම 10 රුපියල් 3 වැඩි කිරීම 20යි. හරි. එතකොට දශම 1 වෝල්ට් කියලා එනවා. දශම 1 වෝල්ට් කියලා වෙනවා. හරි. වෝල්ට් දශම එකක් තමයි මෙයාගේ උපරිම තියෙන්න පුළුවන්. ඒතර අපිට 10ක් මෙන්න ගන්න ඕනේ ඉතුරු 9.9ම තියන්න ඕන අපි ශ්‍රේණිගතව සම්බන්ධ කරන ප්‍රතිරෝධය හරහා. හරි ඒක තමයි එතනදී දීලා තියෙන්නේ. හරි. ඊට පස්සේ ඒකේ දීලා තියෙන V සමාන IR දාලා හොයලා තිනවා. අවශ්‍ය ප්‍රතිරෝධය RI ගනිමු. R තුලින් යන ධාරාව මිලිඇම්පියරයට ශ්‍රේණිගත සම්බන්ධ කිරීම. ඒ තුලින් ගලා යන ධාරාව මිලි ඇම්පියර හරහා විභවාන්තර එකතු. R සමානයි වෝල්ට් 10යි. V සමාන IR. ඒකට 10 සමානයි. 5 වැඩි කිරීම 10 රින් 3යි. වැඩි කිරීම 20 වැඩි කිරීම 20 ධන R. හරි. එතකොට එනවා R එනවා 1980යි කියලා. හරි. එතකොට අපි මේකට දාලා බලුවොත් එහෙම
v සමාන IR දානවා. v එන්නේ 9.9 සමානයි I කියන්නේ මිලි ඇම්පියර් 5යි. 5 වැඩි කිරීම 10 ඍණ 3යි. වැඩි කිරීම කැපිටල් R. හරි. ඒකට R සුළු කරන්න ඕන 9.9 බෙදීම 5 වැඩි කිරීම 10 ඍණ 3යි. 10 ඍණ 3 උඩ යනවා. 990 බෙදීම 9900 බෙදීම 5යි කියලා එනවා. 9900 බෙදීම 5යි කියලා එනවා. එතකොට 990 වැඩි කිරීම 2. හරි. 1980යි. 1980යි ඕම් කියලා එනවා. හරි. මේ විදිහට ගන්න පුළුවන්. හරි. එතන තියෙන්නේ විභවය බෙදලා. හරි. එතකොට උදාහරණයක් ඔය විදිහට පැහැදිලි කරන්න පුළුවන්. හරියම ඊළඟට බලන්න ගැලොන් මීටරයක් ඕම් මීටරයක් විදිහට කොහොමද ක්‍රියා කරන්න කියලා. ඒ කියන්නේ අපිට ප්‍රතිරෝධය කොහොමද ගැලොන් මීටරයක් භාවිත කරලා මැනගන්නේ කියලා. හරි. ඔයාලගේ ටියුට් එකේ තියෙනවා ගැලොන් මීටරයක ඕම් මීටරයක් ලෙස ක්‍රියාකාරීත්වය කියලා. හරි. එතකොට ඒකේ තියෙන විදිහට මෙන්න මේ විදිහට හරි මෙතන විචල්්‍ය ප්‍රතිරෝධයක් සම්බන්ධ කරන අපිට විචලනය කරගැනීමේ හැකියාවක් සහිත ඊට පස්සේ මෙතන ගැලොන් මීටරය සම්බන්ධ කරනවා. ඊට පස්සේ මෙතන අපිට මැන ගැනීමට අවශ්‍ය ප්‍රතිරෝධය සම්බන්ධ කරනවා. හරි. ඒක R කියලා ගන්නවා. මේ කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය සිම්පල් R කියලා ගත්තොත්, කෝෂයේ විද්‍යුත් ගම්ක බලය E කියලා ගත්තොත්, විචලනය කරන ප්‍රතිරෝධය RV කියලා ගන්නවා. ගැලොනෝමීටර ප්‍රතිරෝධය RC කියලා RG කියලා ගන්නවා. හරි. RG කියලා ගන්නවා. හරි. එහෙම වුණොත් අපිට දැන් මෙතනදී R කියන ප්‍රතිරෝධයක් අපි මැනගන්න අවශ්‍ය ප්‍රතිරෝධය මෙතන සම්බන්ධ කරලා තියෙන අවස්ථාව අස්සල ගන්න. එතකොට අපිට මේකට දාන්න පුළුවන් කර්චොෆ් නියම දැම්මොත් එහෙම E සමානයි. හරි. ගලන ධාරාව I කියලා ගත්තොත් එහෙම I වාරයක් මෙතන කැපිටල් R සිම්පල් R RV ධන RG කියලා ගන්න පුළුවන්. හරි. අපිට ඕනේ මේ R වල විශාලත්වය බලා ගන්න. R වල විශාලත්වය සුළු කරලා ගන්න පුළුවන්. හරි. කැපිටල් R සමානයි මේ E බෙදීම ගලන ධාරාව I කියන එකෙන් අඩු කරනවා. මෙන්න මේ ඉතුරු ටික. සිම්පල් R ධන RV ධන RG කියන එක අඩු කරනවා. හරි. එතකොට මේවා නියතයිනේ. මේවා නියතයි. එතකොට අපිට පැහැදිලි මෙන්න මේ කැපිටල් R කියනගේ ප්‍රතිලෝම සමානුපාතිකයි මේ තුලින් ගණන ධාරාවට. හරි. එතකොට ධාරාවට ප්‍රතිලෝම සමානුපාතික නිසා අර මේ R විචලනය කරනකොට මේ සමානුපාතික උත්ක්‍රමණයක් දෙන්නේ නැහැ. සමානුපාතික උත්ක්‍රමණයක් දෙන්නේ නැහැ. හරි. එතකොට ඒක මේ ප්‍රස්තාරේ ටිකක් පහලින් දාලා තියෙනවා. හරි. එන්න නිකන් මෙන්න මේ වගේ හැඩයක් ප්‍රස්තාරයක් එන්නේ. ප්‍රතිලෝම සමානුපාතිකත්වයක් තියෙන නිසා R මෙන්න මේ වගේ හැඩයක් එන්නේ ධාරාවත් එක්ක මේ වගේ හැඩයක් එන්නේ. හරි. එතකොට අපි මේකෙදි කරන්නේ මෙන්න මේ අපිට ඉස්සල්ලා මේ ගැලොනෝමීටරය අරගෙන ඊට පස්සේ අපි මෙන්න මේ R වලට විවිධාගයන් අරගෙන හරි R විවිධාගයන් අරගෙන ඊට පස්සේ මෙන්න මේ RV කියනගේ ඒ කියන්නේ විචලනය කරන ප්‍රතිරෝධයගේ නියතාගයක තියාගෙන ඒක නියතාගයක තියාගෙන මෙන්න මේ R වෙනස් කරලා අපි මේක උත්ක්‍රමණය මැන ගන්නවා. හරි. උත්ක්‍රමණය මැන ගන්නවා. උත්ක්‍රමණය මැනගෙන හරි අපි ඊට පස්සේ මේ වගේ ප්‍රස්තාරයක් ඇඳලා හරි ඇඳලා ඊට පස්සේ අපිට අවශ්‍ය R වල අගයට අදාළ උත්ක්‍රමණය අපිට බලා ගන්න පුළුවන්. උත්ක්‍රමණය සලකුණු කර ගන්න පුළුවන්. ඊට පස්සේ උත්ක්‍රමණය සලකුණු කරගෙන මේ ගැලොනෝමීටරය ඒක අපිට භාවිතා කරන්න පුළුවන්. අපිට අවශ්‍ය කරන ප්‍රතිරෝධය හොයාගන්න භාවිතා කරන්න පුළුවන්. හරි. එතකොට ඕම් මීටරයකදී සිද්ධ වෙන්නේ මෙන්න මේ සිද්ධිය. හරි. ඒතර ඔයාලගේ නෝට් එකේ දීලා තියෙන එක නෝට් එකේ දීලා තියෙනවා ගැලොනෝමීටරයකදී පරිමාණය ඕම් වලින් ක්‍රමාංකණය කරන අයුරු කියලා. හරි. විවිධාගයන් එතනදී පාවිච්චි කරලා තියෙනවා. සුළු කරලා පෙන්නලා තියෙනවා. පාවිච්චි කරලා ඊට පස්සේ යාගයන් වලට අදාළ
උත්ක්‍රමණයක් ලබාගෙන තියෙනවා. උත්ක්‍රමණයක් ලබාගෙන සලකුණු කරලා අවසානයේදී අපිට අවශ්‍ය කරන ප්‍රතිරෝධය මෙතනදී සම්බන්ධ කරාට පස්සේ ඊට අදාළ උත්ක්‍රමණය සලකුණු කරලා තියෙන නිසා අපිට මේ හොයාගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. හොයාගන්න පුළුවන්. ඒකට ඒ විදිහට තමයි ඕම් මීටරයකදී සිද්ධ වෙන්නේ. හරි. ඒකට අදාළත් දාලා දීලා තියෙනවා විසඳු ගැටලු. ඊට පස්සේ අවසානයේදී බහු මීටර ගැන අපිට තියෙනවා. හරි බහු මීටර ගැන බලමු ඊළඟට. හරි. අපි මම මේ ටිකේ තියරි ටික ගොඩක් වේගෙන් කරගෙන යන්නේ මේ ගැලොන මීටර ගැන අපිට ලොකුවට අධ්‍යයනය කරන්න නැහැ. කියන ලොකුවට ගැඹුරින් කතා කරන්න නැහැ. මේ කතා කරපු මූලික කරුණු ටික තමයි තියෙන්නේ. මේ ටික දැනගත්තාම ප්‍රමාණවත්. හරි. අපි තව පොඩි කරුණු අපිට අහුවෙයි. අපි ප්‍රශ්නවලට උත්තර ලියද්දි. හරි. එතකොට ඒවා අපි මේ වෙලාවේදී බලමු. හරි. තියරි විදියට ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ මෙන්න මේ මූලික කරුණු ටික. හරි. සාමාන්‍ය මේක රිවිෂන් එකක් නිසා මම වේගෙන් තියරි ටික සාකච්ඡා කරනවා. හරි. ඊට පස්සේ බහු මීටරේ බලන්න බහු මීටරේ තියෙනවා බහු මීටරෙන් කරන්නේ ළමයි. හරි. බහු මීටරෙන් කරන්නේ මෙන්න මේ අපි දැන් කතා කරපු වෝල් මීටර, ඇමීටර, ඕම් මීටර කියන මීටර තුනම එකට තියෙන එක. හරි. සංයුක්තයක් විදිහට තියෙන එකක් තමයි බහු මීටරයක් කියලා කියන්නේ. ඒකෙන් ඕනනම් අපිට පුළුවන් විභවාන්තරයම අයින්. ඕනනම් අපිට පුළුවන් ධාරාවම අයින්. ඕනනම් අපිට පුළුවන් ප්‍රතිරෝධයම අයින්. හරි. මේ තුනම මැනීමේ හැකියාවක් සහිත විදිහට නිර්මාණය කරලා තියෙන උපකරණයක් තමයි මීටරයක් තමයි බහු මීටර කියලා කියන්නේ. එතකොට අපි දැන් වෝල් මීටරය කියන්නේ ඇමීටරයක් විදිහට ක්‍රියා කරද්දී අපි ප්‍රතිරෝධ සම්බන්ධ කරානේ මේ සමාන්තරගතව. ඒ කියන්නේ ගැල්වනෝ මීටර සමාන්තරගතව ප්‍රතිරෝධ සම්බන්ධ කරා. ඒක නිසා දැන් මේ බහු මීටරයේ ප්‍රතිරෝධ සමාන්තරගතව සම්බන්ධ කරලා තියෙනවා. ඒ වගේම වෝල් මීටරයක් විදිහට භාවිතා කරද්දී අපි ගැල්වනෝ මීටරයට ප්‍රතිරෝධ ශ්‍රේණිගතව සම්බන්ධ කරා. එතකොට මෙන්න බහු මීටරේ වෝල් මීටරයක් විදිහටත් භාවිතා කරන නිසා ඒ බහු මීටරේ ශ්‍රේණිගත ප්‍රතිරෝධයක් සම්බන්ධ කරලා තියෙනවා. හරි. මේ විදිහට ඒ වගේම තමයි අපි ඕම් මීටරයක් විදිහට පාවිච්චි කරනකොට අපි මේ විදිහට විචල්්‍ය ප්‍රතිරෝධයක් භාවිතා කරා. ඒක නිසා බහු මීටරෙත් විචල්්‍ය ප්‍රතිරෝධයකුත් භාවිතා වෙනවා. මොකද ඒක ඕම් මීටරයක් විදිහටත් භාවිතා කරන නිසා. හරි. ඒතර ඔය කියපු කතා කරපු හැමදේම බහු මීටරේ අන්තර්ගත වෙනවා. ඒතර ඒක තමයි මේකේ දීලා තියෙන්නේ. විවිධ පරාස සහිත විද්‍යුත් ධාරා විවිධ පරාස විභවාන්තර සහ ප්‍රතිරෝධකයන් මැනීම සඳහා සැලසුම් කරන ලද ගැලොන් මීටර බහු මීටර ලෙස සැලකේ. මේ ඇමීටර් වෝල් මීටර් සහ ඕම් මීටර් සංයෝජනයක් ලෙස සලකන බැවින් AVO මීටර ලෙසද කියනු ලැබේ. හරි. AVO මීටර ඇවෝ මීටරය කියලා කියනවලු. හරි. ඊට පස්සේ මේකෙත් අර විදිහට සලදඟරයක් තමයි දාලා තියෙන්නේ. සලදඟර ගැලොන් මීටරයක්. ඊට පස්සේ ඒකේ විස්තර ටිකක් තියෙනවා. හරි. ඊට පස්සේ අපිට පසුගිය විභාග ප්‍රශ්න හදන්න තියෙනවා. පසුගිය විභාග ප්‍රශ්න වලට උත්තර ලියන්න තියෙනවා. ඒතකොට ළමයි ගැලොන මීටර ගැන මම පැයකට වගේ ආසන්න කාලයකදී සාකච්ඡා කරා. හරි. තියරි ටික සාකච්ඡා කරා. ඊට පස්සේ දැන් අපිට තියෙන්නේ ඒ සාකච්ඡා කරපු ඒවට අදාළව ගැටලුවට උත්තර ලියන්න. හරි. එතකොට අපි දැන් ධාරා විද්‍යුතේ කතා කරා ගොඩක් තියරි ඉවරයි. අපිට තව ඉතුරු වෙලා තියෙන්නේ හරි පොඩි කරුණු ටිකයි තියෙන්නේ. විභවමානය සහ මීටර සේතුව සම්බන්ධයෙන් තමයි අපිට කතා කරන්න තියෙන්නේ. මීටර සේතුවයි විභවමානය. ඊට අමතරව අපිට තියෙනවා ප්‍රැක්ටිකල්. හරි. ප්‍රැක්ටිකල් ගැන කතා කරන්න තියෙනවා. එතකොට මම ප්‍රැක්ටිකල් ගැන කතා කරද්දී ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය ඉලක්ක කරලා ව්‍යුහගත රචනා ප්‍රශ්නත් එක්ක අරගෙන ප්‍රැක්ටිකල් සාකච්ඡා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි. ඒව ටිකත් අපි සාකච්ඡා කරනවා. ඊට පස්සේ දැන් ඊළඟට අපි කතා කරනවා විභවමානය සහ මීටර සේතුව සම්බන්ධයෙන්. හරි. එතකොට දැන් ගැලොන මීටර සම්බන්ධ තියරි මේ විදිහට අවසන් වෙනවා. හරි. හරි. අපි දැන් ඊළඟට විභවමානය සහ මීටර සේතුව ගැන කතා කරන්න කලින් මම පොඩි ගානක් හදලා ඉන්නවා. මේක වැදගත් පොයින්ට් එකක්. හරි. අපි බලමු මේ ගාන හදන විදිහ. මෙතන සමග ප්‍රතිරෝධ වෙන ගාන. මේක ඉලක්කය. මේක B. මෙතන ඕම් 20යි. මෙතන ඕම් 10යි. මෙතන 10යි. මෙතන 20යි. මෙතන ඕම්
10යි. හරි. එතකොට මෙන්න මේ A සහ B ලක්ෂ දෙක අතර සමක ප්‍රතිරෝධය හොයන්න කියලා තමයි කියන්නේ. හරි. මේක හදන්න උත්සාහ කරන්න බලන්න. ළමයි එතකොට දැන් මේ වගේ ගාණක් දුන්නොත් එහෙම හරි මේ වගේ පරිපතයක් දුන්නොත් අපිට සමක ප්‍රතිරෝධය හොයන්න කියලා අපි සමක ප්‍රතිරෝධය හොයද්දී ක්‍රම ගණනාවක් ඉගෙන ගන්න සමක ප්‍රතිරෝධය හොයන්න. එතකොට මේ කිසිම ක්‍රමයකින් මෙන්න මේ වගේ පරිපතයක සමක ප්‍රතිරෝධය හොයන්න හැකියාවක් නැහැ. හරි. එතකොට අපි මේ වගේ පරිපතයක සමක ප්‍රතිරෝධය හොයනවා නම් අපි කරන්න ඕනේ වෙනත් ක්‍රමවේදයක් තමයි අනුගමනය කරන්න ඕනේ. හරි. එතකොට දැන් අපි යන්නේ මේ ක්‍රමය මොකක්ද කියලා සලකලා බලන්න. හරි. එතකොට මේ වගේ පරිපතයක් දුන්නොත් එහෙම අපි කරන්න ඕනේ මෙන්න මේ පරිපතය තුලින් ගලන ධාරාවන් සලකලා ඉවරලා ඒ කියන්නේ මේ එක් එක් ප්‍රතිරෝධය හරහා ගලන ධාරාවන් සලකලා හරි ඒ ප්‍රතිරෝධය හරහා ගලන ධාරාවන්ගේ අනුපාතය ඉස්සලා හොයාගන්න ඕනේ. හරි. ඒ කියන්නේ මෙන්න මේ වගේ කතන්දරයක්. අපි දැන් හිතන්න A ලක්ෂයෙන් පරිපතය තුලට යනවා කැපිටල් I කියලා ධාරාවක්. එතකොට මේ I කියන ධාරාව බෙදිලා තමයි ගමන් කරන්නේ. එතකොට මේ ගමන් කරන්නේ මොන අනුපාතයකින්ද කියලා අපි හොයාගන්න ඕනේ එකම සංකේතයකින්. හරි. එකම සංකේතයකින් හොයාගන්න ඕනේ. හරි. එතකොට ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ A සහ B අතර සමක ප්‍රතිරෝධය අපි සලකනවා කැපිටල් R කියලා. එතකොට ඒ සමක ප්‍රතිරෝධය හරහාත් අපි මේ වගේ කැපිටල් I කියලා ධාරාවම යවනවා. සමක ප්‍රතිරෝධය R කියලා සලකනවා. ඊට පස්සේ A හා B අතර විභව බැස්ම අපි සලකනවා V = IR දාලා. හරි. ඒ වගේම මෙන්න මේ පරිපතයේත් අපි යම්කිසි පතයක් ඔස්සේ A සහ B අතර විභව බැස්ම සලකනවා. ඒතකොට ඒ විභව බැස්ම මේ සමකයේ හරහා තියෙන විභව බැස්මට අපි සමාන කරන්න ඕන. හරි. සමාන කරලා අපිට පුළුවන් සමක ප්‍රතිරෝධය R සඳහා අගයක් ලබා ගන්න. හරි. අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. මුලින්ම කරන්න ඕනේ මේ පරිපතයේ ගලන ධාරා සලකුණු කර ගන්න ඕනේ. හරි. ඒකට මම මෙතනින් ගලන ධාරාව I1 කියලා සලකනවා. මේක හරහා ගලන ධාරාව I2 කියලා සලකනවා. එතකොට මේ කැපිටල් I සම වෙදිලා ගිහිල්ලා තියෙන I1 සහ I2 විදිහට. හරි. එතකොට මේ I2 මෙතනින් ඉහළට ගමන් කරන සිම්පල් I කියලා ධාරාවක්. එතකොට මේ පැත්තට ගමන් කරන්නේ I2 රින සිම්පල් I කියලා ධාරාව. හරි. එතකොට මේ සිම්පල් I ධාරාව මෙහෙම ගිහිල්ලා මේ I1ත් එක්ක එකතු වෙලා මේක හරහා ගමන් කරනවා I1 ධන සිම්පල් I කියලා ධාරාවක්. හරි. ওই විදිහට තමයි ධාරා ගමන් කරන්නේ. හරි. මුලින්ම ධාරා සලකුණු කර ගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ සම්නෝර්ධ පරිපත දෙක සලකලා එකක් මේක A කියලා ගන්නවා. හරි. මම X කියලා ගන්නවා. ඊපස්සේ අනිත් පරිපතේ මේක එක Y කියලා ගන්නවා. මේ පරිපත දෙක සලකලා අපි කර්ව් දාන්න ඕනේ. හරි. එතකොට මම ඉස්සල්ලාම X ට දක්ෂිනාවර්තව සලකලා කර්ව් දානවා. එතකොට අපිට මෙතන මේ සම්නෝර්ධ පරිපතේ සලකවුවොත් එහෙම හරි කිසිදු විද්‍යුත් ගාමක බල ප්‍රභවයක් නැහැ. හරි. එතකොට ඒක බිඳුවයි. බිඳුව සමානයි. මෙතන ඉඳලා ගත්තොත් එහේ I1 වැඩි කිරීම 20 I1 වැඩි කිරීම 20 මෙහෙමෙද්දි සිම්පල් I යන්නේ මේ පැත්තට අපි සලකන්නේ මේ පැත්තට. ඒ නිසා ඍණ සිම්පල් I වැඩි කිරීම 10යි. 10. හරි. ඊට පස්සේ මෙහෙමෙද්දි මේකත් යන්නේ මේ පැත්තට අපි සලකන්නේ මේ පැත්තට I2 වැඩි කිරීම 10යි. ඍණ I2 වැඩි කිරීම 10යි. හරි. ඔක සුළු කරන්න ඕනේ බිඳුව සමානයි. ඔක්කොම 10න් බෙදනවා හැම පදයක්ම 2යි I1 ඍණ සිම්පල් I ඍණ I2 සිම්පල් I මේ පැත්තට ගියාම සිම්පල් I සමානයි 2යි I1 ඍණ I2 කියලා පළවෙනි ප්‍රකාශය පිළ ලබා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මම කරන්නේ y ලක්ෂය වටා මේ පැත්තට y පරිපතේ වටා කර්ව් දානවා. මෙතනින් පටන් ගන්නවා I1 ධන I ඒකෙත් බිඳුවයි. හරි. ඒකෙත් බිඳුවයි විද්‍යුත් ගාමක බලය බිඳුව සමානයි I1 ධන සිම්පල් I වාරයක් 10 මේ පැත්තට සලකද්දී ඊපස්සේ ඍණ මොකද ධාරාව මෙහෙට යන අපි සලකන්නේ මෙහෙට I2 ඍණ සිම්පල් I වැඩි කිරීම 20 ඊට පස්සේ ධන කියන්නේ මේ පැත්තටනේ ධාරාව යන්නේ අපි සලකන්නේ මෙහෙට. ඒක ධන I වැඩි කිරීම 10 සිම්පල් I වැඩි කිරීම 10. හරි. එතකොට ඕක සුළු කරන්න ඕනේ. බිඳුව සමානයි මෙතන 10යි I1 ධන 10යි සිම්පල් I ඍණ මෙතන 20යි
i දෙක ධන 20යි සිම්පල් i. ඍණයි ඍණ වැඩි කරනම ධන 10යි සිම්පල් i. හරි. එතකොට මේ හැම පදයක්ම 10න් බෙදෙනවා. එතකොට බිංදුව සමානයි i1 ධන සිම්පල් i ඍණ 2i 2 ධන 2i සිම්පල් i ධන සිම්පල් i. හරි. එතකොට බිංදුව සමානයි i1 ඍණ 2i 2 ධන 1i 2i 3i 1i 4i සිම්පල් i. හරි. එතකොට ඍණ 4යි සිම්පල් i සමානයි මේ ධන 4 සිම්පල් i මේ පැත්තට අරගෙනවා i1 ඍණ 2i 2 කියලා ගන්නවා. ඒක දෙවෙනි ප්‍රකාශය. හරි. එතකොට මේ පළවෙනි ප්‍රකාශය මේ දෙවෙනි ප්‍රකාශය මම කරන්නේ පළවෙනි එක වැඩි කරනවා දෙකෙන්. හරි. දෙකෙන් එතකොට 2i සිම්පල් i සමානයි 4i කැපිටල් i 1 ඍණ 2i සිම්පල් කැපිටල් i 2 මේක 3 කියලා ගන්නවා. හරි. ඊට පස්සේ මම කරන්නේ 3න් 2 අඩු කරනවා. හරි. 3න් දෙවෙනි සමීකරණය අඩු කරනවා. 3 අඩු කිරීම 2. එතකොට 2i ඍණ 4i කියන්නේ 6i සමානයි මෙතන 4i වලින් 4i එකෙන් මෙතන අඩු කරන i1 කියන්නේ 3i 1. මෙතන ඍණ 2i 2ට මෙතන අඩු කරාම මෙතන ධන 2i වෙනවා. ඒක කැපිලා යනවා. හරි. එතකොට මෙහෙම එන්නේ. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් i1 සමානයි 2i සිම්පල් i කියලා පළවෙනි ප්‍රකාශනය. ඒතර i1ට අපි අගයක් ගන්නවා සිම්පල් i වලින් 2i සිම්පල් i කියලා. ඒතර මේක ආදේශ කරනවා අපි ඕන සමීකරණයකට. මම ඒක පළවෙනි එකට ආදේශ කරනවා. එකෙන් i1ට 2i සිම්පල් i ආදේශ කරනවා. එතකොට i සමානයි 2 වැඩි කිරීම 2i සිම්පල් i ඍණ i2. හරි. i සමානයි 4i සිම්පල් i ඍණ i2. 4i සිම්පල් i මේ පැත්තට ගියාට පස්සේ ඍණ 4 වෙනවා. ඍණ 4i ධන 1යි ඍණ 3i සිම්පල් i සමානයි ඍණ i2. එතකොට i2 සමානයි 3i සිම්පල් i. හරි. එතකොට i1ට එකක් ආවා 2i සිම්පල් i කියලා. i2ට ආවා 3i සිම්පල් i කියලා. හරි. එතකොට i කියලා කියන්නේ 5i සිම්පල් i. හරි. එතකොට දැන් හරි මුලින්ම මේ ටික ලියා ගන්න. මේ ටික ලියාගෙන අපි ඊට පස්සේ දැන් ඊට පස්සේ විභව බැස්ම සලකන්න ඕන. හරි. ඉස්සෙල්ලා මුලින්ම මේ ටික ලියා ගන්න. හරි. දැන් අපි බලමු කොහොමද විභව බැස්ම සලකලා හොයන්නේ කියලා සමග ප්‍රතිරෝධය. හරි. එතකොට දැන් අපිට i1ට ආවේ i1 සමානයි ආවේ 2i සිම්පල් i කියලා. හරි. ඒ වගේම i2ට ආවේ 3i සිම්පල් i කියලා. එතකොට මේ සම්පූර්ණ ධාරාව i සමානයි i1 ධන i2නේ. මේ දෙක එකතුනේ. එතකොට මෙතන i1 කියන්නේ 2i සිම්පල් i ධන 3i සිම්පල් i. එතකොට සම්පූර්ණ ධාරාව කියන්නේ 5i සිම්පල් i. හරි. එතකොට මට මෙතන සමක ප්‍රතිරෝධය හරහා ගලන්නේ සම්පූර්ණ ධාරාව. මෙතන ලියාගත්ත හැකි 5i සිම්පල් i කියලා. හරි. එතකොට i1 වෙනුවට ලියන්න පුළුවන් 2i සිම්පල් i කියලා. i2 වෙනුවට ලියන්න පුළුවන් 3i සිම්පල් i කියලා. හරි. එතකොට මේවටත් එහෙම ලියාගත්ත හැකි. හරි. මෙතන 3i සිම්පල් i i1 වෙනුවට 2i සිම්පල් i කියලා. හරි. දැන් මම කරන්න යන්නේ මෙන්න මේ සලකන පතයක් ඔස්සේ සලකලා ඒ තියෙන විභව බැස්ම මෙන්න මේ සමක ප්‍රතිරෝධය හරහා තියෙන විභව බැස්මට සමාන කරන්න යන්නේ. හරි. එතකොට අපි මුලින්ම මම දානවා සමක ප්‍රතිරෝධයට v සමානයි ir. හරි. v සමානයි ir දැම්මොත් එහෙම එතන v සමානයි vab සමානයි i වෙන්නේ 5i සිම්පල් i. 5i සිම්පල් i වැඩි කිරීම සමක ප්‍රතිරෝධය ආ. හරි. ඊට පස්සේ මම මෙන්න මේ ලක්ෂය ඔස්සේ මෙන්න මේ මාර්ගය ඔස්සේ vab ගන්නවා. vab සමානයි. හරි. මෙතන 2i වැඩි කිරීම 20
2යි වැඩි කිරීම 20 ධන මේ මාර්ගයෙන් සලකන්නේ. හරි කැමති මාර්ගයක් සැලකුවේ. මෙතන 2යි ධන i කියන්නේ 3යි. 3යි වැඩි කිරීම 10යි. 3යි වැඩි කිරීම 10යි. හරි. මේ විදිහට තමයි එන්නේ. හරි. එතකොට දැන් මේ පැත්තෙන් බැලුවත් නේ මෙතන 3යි වැඩි කිරීම 10 එනවා. මෙතන 3යි වලින් i අඩු කරාම 2යි. එතකොට 2යි වැඩි කිරීම 20 වෙනවා. ඒ ප්‍රකාශයෙම තමයි එන්නේ. හරි එතකොට VAB සමාන කරන්න පුළුවන් ප්‍රකාශ දෙක. එතකොට මෙතන 5යි සිම්පල් i වැඩි කිරීම කැපිටල් R සමානයි. මෙතන 2යි වැඩි කිරීම 20 කියන්නේ 40යි ධන 3යි වැඩි කිරීම 10 කියන්නේ 30යි සිම්පල් i. හරි එතකොට 5යි සිම්පල් i R සමානයි 40යි 30යි කියන්නේ 70යි සිම්පල් i. සිම්පල් i ට සිම්පල් i කැපිලා ගියාම R සමානයි 70 බෙදීම 5 කියලා එනවා. එතකොට R සමානයි 70 5න් බෙදනවා කියලා කියන්නේ 14යි. ඔව් හරි. ඕම් 14යි කියලා එනවා. හරි. එතකොට සමක ප්‍රතිරෝධය ඉන්නේ ඕම් 14යි. හරි. එතකොට අපි එකෙන් මේ වගේ ගණනක් ආවොත් එහෙම අපිට සාමාන්‍යයෙන් අපි ඉගෙන ගන්න ක්‍රමවේදයන් භාවිත කරලා ගණන හදන්න බෑ. ඒතර අපි මේ විදිහට ධාරාවන් අතර අනුපාතයේ එකම සංකේතයකින් අරගෙන දැන් මෙතනදී මම ගත්තේ සිම්පල් අරගෙන ඊට පස්සේ තමයි අපි මේ විදිහට එක් පතයක් ඔස්සේ තියෙන විභව බැස්ම සමග ප්‍රතිරෝධය කියලා හිතන ප්‍රතිරෝධය හරහා පවතින විභව බැස්මට අපි සමාන කරනවා. හරි එතකොට අපිට සමග ප්‍රතිරෝධය හොයන්න පුළුවන්. හරි හරි ළමයි අපි දැන් සූදානම් වෙන්නේ ධාරා විද්‍යුතේ ඊළඟ කොටසට යන්න. ඊළඟ කොටස තමයි මීටර් සේතු සහ විභවමාන සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න තමයි දැන් සූදානම් වෙලා ඉන්නේ. හරි. එතකොට මේ මීටර් සේතු සහ විභවමානය කියන කොටස් දෙක ගොඩක් වැදගත් කොටස් දෙකක් ධාරා විද්‍යුතේ පාඩමේ. ඒකට හේතුව වෙන්නේ උසස් පෙළ විභාගයේ භෞතික විද්‍යාවේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ 4 වෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නයේ විදිහට ගොඩක් අවුරුදු වල මේ විභවමානයේ සහ මීටර් සේතු සම්බන්ධයෙන් ප්‍රශ්න ලැබිලා තියෙනවා. හරි. එතකොට අපි දැන් ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයට අනිවාර්යයෙන්ම ලබා දීලා තියෙන ප්‍රශ්න 4ට අනිවාර්යයෙන්ම අපි උත්තර ලියන්න ඕන. අපිට එතනදී තෝරා ගැනීමක් කරන්න බෑ. හරි. ඒක නිසා අපි අනිවාර්යයෙන්ම මේ කොටස් වලට සූදානම් වෙලා යන්න ඕනේ හොඳින්. හරි. එතකොට දැන් මේ මීටර් සේතු සහ විභවමානයට යන්න කලින් ඒ උපකරණ දෙක පදනම් වෙන. හරි. උපකරණ දෙක පදනම් වෙන මූලික સિદ્ધාන්තයක් සම්බන්ධයෙන් අපි මුලින්ම කතා කරලා ඉන්නවා. ඊට පස්සේ තමයි අපි මේ විභවමානය සහ මීටර් සේතු සම්බන්ධයෙන් ඉගෙන ගන්න යන්නේ. හරි. එතකොට ඔයාලට මතක ඇති අපි සමක ප්‍රතිරෝධය හොයද්දී හරි පාඩමේ මුල් කොටස්වල සමක ප්‍රතිරෝධය සම්බන්ධයෙන් ගණනය කිරීම කරද්දී අපි સિદ્ધාන්තයක් විදිහට ඉගෙන ගත්තා. සරලව ඉගෙන ගත්තා අපි මේ වින්ස්ටන් සේතු මූලධර්මය කියන්නේ මොකක්ද කියලා. එහෙම නැත්නම් වින්ස්ටන් සේතු පරිපදයක් කියන්නේ මොකක්ද කියලා අපි ඉගෙන ගත්තා. හරි. එතකොට මේ වින්ස්ටන් සේතු මූලධර්මයේ භාවිතා කරලා තමයි මේ අපි අද දැන් කතා කරන්න යන උපකරණ නිර්මාණය වෙලා තියෙන්නේ. හරි. ඒක නිසා අපි මේ වින්ස්ටන් සේතු මූලධර්මයේ සම්බන්ධයෙන් මුලින්ම ටිකක් විස්තරාත්මකව අධ්‍යයනය කරලා ඉමු. හරි. එතකොට බලන්න මම මේ පරිපදයක් අඳිනවා. හරි. මේක A ලක්ෂය, මේක B ලක්ෂය, මේක C ලක්ෂය සහ මේක D ලක්ෂය. හරි. ඊට පස්සේ මේක P ප්‍රතිරෝධය, මේක Q, මේක R සහ මේක S විදිහට මම නම් කරනවා. හරි. එතකොට තමයි වින්ස්ටන් සේතු මූලධර්මයෙන් කියන්නේ. හරි. මේ වගේ පරිපතයකදී හරි මෙන්න මේ ආකාරයෙන් නිර්මාණය වෙලා තියෙන පරිපතයකදී හරි මෙන්න මේ ප්‍රතිරෝධ දෙක අතර අනුපාතය P බෙදීම Q. හරි. කියන්නේ P සහ Q අතර අනුපාතය R සහ S කියන ප්‍රතිරෝධ දෙක අතර අනුපාතයට සමාන වෙනවා නම් හරි සමාන වෙනවා නම් මෙන්න මේ ගැලවනෝමීටරේ හරහා ධාරාවක් ගමන් කරන්නේ නැහැ. හරි. ඒක තමයි මේකේ මූලික સિદ્ધාන්තය. හරි.
එතකොට මෙන්න මේ P බෙදීම Q කියන අනුපාතය R බෙදීම S කියන අනුපාතයට සමාන වෙනවා නම් මෙන්න මේ ගැලෝනෝමීටරයේ උත්ක්‍රමණයක් අපිට බලා ගන්න ලැබෙන්නේ නැහැ. උත්ක්‍රමණයක් නැහැ කියලා කියන්නේ ගැලෝනෝමීටරය තුලින් විදුලත් ධාරාවක් ඉහළට හෝ පහළට ගමන් කරන්නේ නැහැ. එතකොට මේ විදුලත් ධාරාවක් ගමන් කරන්නේ නැහැ කියලා කියන්නේ නමයි මෙන්න මේ C සහ D කියන ලක්ෂ දෙක අතර විභවයන් සමාන වෙනවා. හරි. විභවයන් සමාන ලක්ෂ අතර තමයි ධාරා ගමන් කරන්නේ නැත්තේ. විභවයන් අසමාන වුණොත් අනිවාර්යයෙන්ම මෙතනදී ධාරාවක් ගමන් කරන්න ඕනේ. හරි. මොකද ගැලෝනෝමීටරය කියන්නේ අභ්‍යන්තර ප්‍රතිරෝධය ඉතාමත්ම අඩු උපකරණයක්. හරි. ඒක නිසා විභවයන් අසමානයි නම් අනිවාර්යෙන් ධාරාවක් ගමන් කරන්න ඕනේ. හරි. එතකොට මෙතන ධාරාවක් ගමන් කරන්නේ නැත්තේ C සහ D කියන ලක්ෂ දෙක අතර විභව අන්තරයක් නැති නිසා. හරි. එතකොට මෙන්න මේ P සහ Q කියන P බෙදීම Q අනුපාතය R බෙදීම S අනුපාතයට සමාන වෙනවා නම් තමයි මේ C සහ D කියන ලක්ෂ අතර විභවයන් සමාන වෙන්නේ. හරි. එතකොට ඒක තමයි කියන්නේ මෙන්න මේ වින්ස්ටන් හේතු මූලධර්මය. අපි එතකොට සමග ප්‍රතිරෝධය හොයද්දී මෙන්න මේ ගැලෝනෝමීටරය මෙතන සම්බන්ධ කරලා තියෙන ස්ථානීය ප්‍රතිරෝධයක් තිබ්බොත් අපි ඒක ඉවත් කරා. ඉවත් කරේ ඒකෙන් සමග ප්‍රතිරෝධයේ බලපෑමක් නැති නිසා. හරි. එතකොට දැන් මෙතනදී ගැලෝනෝමීටරය සම්බන්ධ කරලා තියෙන්නේ අපි ධාරාවක් ගමන් කරනවද නැද්ද කියලා බලා ගන්න. එතකොට දැන් අපි යන්නේ මෙන්න මේ වගේ පරිපතයකදී. හරි. මේ වගේ පරිපතයකදී මේ පරිපතයට විවිධාකාර වූ වෙනස්කම් සිද්ධ කරලා ඒ වෙනස්කම් වලට මේ වින්ස්ටන් හේතු පරිපතය කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියලා බලන්න තමයි යන්නේ. හරි. එතකොට මම මේ පරිපතයට මේ විදිහට කෝෂයක් සම්බන්ධ කරනවා. කෝෂයක් සම්බන්ධ කරාට පස්සේ මේක තුලින් ධාරාවක් ගමන් කරනවා. මේ විදිහට I කියන ධාරාවක් ගමන් කරනවා කියලා හිතන්න. මේ I ධාරාව මෙතනදී බෙදිලා ගමන් කරනවා දෙපැත්තට. මේ පැත්තට I එක විදිහට ගමන් කරනවා නම් මේ පැත්තට I දෙක කියලා ගන්නවා. එතකොට මේ I දෙක ධාරාව මෙහෙම ගමන් කරලා මේ ගැලෝනෝමීටරය හරහා කිසිම ධාරාවක් ගමන් කරන්නේ නැහැ. I දෙක සම්පූර්ණ ධාරාවම මෙන්න මේ R ප්‍රතිරෝධය හරහා ගමන් කරනවා. එතකොට I එක ධාරාවත් මෙතනින් ඇතුළු වෙලා මෙන්න මේ Q ප්‍රතිරෝධය හරහා ගමන් කරලා ගැලෝනෝමීටරය හරහා ගමන් කරන්නේ නැතුව සම්පූර්ණයෙන්ම S ප්‍රතිරෝධය හරහා ගමන් කරනවා I එක ධාරාවත්. ඊට පස්සේ I එක සහ I දෙක එකතු වෙලා මෙතනින් I විදිහට පිට වෙලා මෙහෙම කෝෂය කරා එනවා. එතකොට දැන් මේ ගැලෝනෝමීටරය උත්ක්‍රමණයක් නැහැ කියන්නේ ගැලෝනෝමීටරය හරහා ධාරාවක් ගමන් කරන්නේ නැහැ. ඒ කියන්නේ C සහ D කියන ලක්ෂ වල විභවයන් සමානයි කියලා කිව්වා. එහෙම සමාන වෙන්නේ මේ P බෙදීම Q අනුපාතය R බෙදීම S අනුපාතයට සමානයි නම් විතරයි. හරි. එතකොට දැන් අපි විවිධාකාර වූ වෙනස්කම් කරන්න යන්නේ. මම මුලින් කරනවා පළවෙනි කරන වෙනස්කම තමයි මෙන්න මේ පරිපතේ මෙන්න මේ විද්‍යුත්ගාමක බලයේ විශාලත්වය අඩු කරනවා. හරි. විශාලත්වය අඩු කරනවා. කාලයත් එක්ක විශාලත්වය අඩු කරලා මෙන්න මේ ගැලෝනෝමීටරයේ පාඨාංකය මොකද්ද සිද්ධ වෙන්නේ කියලා බලනවා. එතකොට මොකද්ද සිද්ධ වෙන්නේ? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මොන වගේ දේවල් සිද්ධ වෙයිද කියලා. එතකොට දැන් මේ ගැලෝනෝමීටරයේ ධාරාවක් ගමන් කරන්නේ නැහැ කියලා කියන්නේ හරි අපි සලකනවා ඒක සම්තුලන ලක්ෂය කියලා. මේක සම්තුලනය වෙලා තියෙනවා කියලා සලකනවා. ධාරාව බිඳුව අවස්ථාව. ධාරාව බිඳුව අවස්ථාව සම්තුලනය වෙලාද කියලා සලකනවා. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ කෝෂයේ විද්‍යුත්ගාමක බලය කාලයත් එක්ක වෙනස් කරනවා. එතකොට මොකද්ද වෙන්නේ කියලා පොඩ්ඩක් හිතලා බලන්න. හරි. එතකොට මේ විද්‍යුත්ගාමක බලයේ අගේ වෙනස් කරා කියලා, අගේ අඩු කරා කියලා, එහෙම නැත්නම් වැඩි කරා කියලා මේ සම්තුලන ලක්ෂයට කිසිම වෙනස්කමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක සම්තුලනයේ වෙනස් වෙන්නේ නැහැ. සම්තුලනයේ වෙලා තිබ්බනම් මේක වැඩි කරා කියලා, අඩු කරා කියලා කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒ විදිහටම සම්තුලනය වෙලා තියෙනවා. එතකොට ඒකෙදි වෙන්නේ අපි දැන් විද්‍යුත්ගාමක බලයේ වැඩි කරොත් එහෙම මෙන්න මේ ධාරාවේ විශාලත්වය මොකද වෙන්නේ? වැඩි වෙනවා.
ධාරාවේ විශාලත්වය වැඩි වුණාට මෙන්න මේ බෙදිලා යන ධාරාව අනුපාතයන් වෙනස් වෙන්නේ නැහැ. මොකද P බෙදීම Q අනුපාතය R බෙදීම S අනුපාතය වෙනස් වෙන්නේ නැහැ. හරි වෙනස් වෙන්නේ නැති නිසා මේ ධාරාවන්ගේ අනුපාතය වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙතන තියෙන විභවය මෙතන තියෙන විභවයට සමානයි හැම වෙලාවෙම. ඒක වෙනස් වෙන්නේ නැහැ, විභවාන්තරයක් ඇති වෙන්නේ නැහැ. එතකොට පළවෙනි කාරණේ තමයි අපි විද්‍යුත්ගාමක බලය වෙනස් කරා කියලා කිසිම බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ මේ වින්ස්ටන් සේතු පරිපථයට. හරි. එතකොට පළවෙනි එක කරුණක් විදිහට ලියාගන්න ඉස්සල්ලාම භාවිතා කරන කෝෂයේ විද්‍යුත්ගාමක බලයේ කාලය සමග අඩුවීම කියලා ලියන්න. පළවෙනි කාරණේ ලියන්න. පළවෙනි කරුණ විදිහට භාවිතා කරන කෝෂයේ විද්‍යුත්ගාමක බලය අඩුවීම කියලා. ඒ කරුණ ලියන්න කලින් ඔයාලා මේ ටික ඇඳගෙන ඉවරලා කරුණ ලියා ගන්න. මේ ටික ඇඳලා ඊට පස්සේ පළවෙනි කරුණ විදිහට ලියා ගන්න. භාවිතා කරන කෝෂයේ විද්‍යුත්ගාමක බලය කාලය සමග අඩුවීම. එතකොට සිද්ධ වෙන වෙනස්කම විදිහට අපි පහලින් ලියා ගන්නවා. පහලින් ලියා ගන්න. සන්තුලනය ධාරාවේ විශාලත්වයෙන් ස්වයාර්ථ බැවින් එහි විචලනයක් සිදු නොවේ. සන්තුලනයේ ධාරාවේ විශාලත්වයෙන් ස්වයාර්ථ බැවින් එහි විචලනයක් සිදු නොවේ. සන්තුලනයේ විචලනය වෙන්නේ නැහැ. මේක වෙනස් කරාගේ. ඊට පස්සේ අපි තව වෙනස්කමක් සිද්ධ කරලා බලමු. ඊළඟ වෙනස්කම තමයි මෙන්න මේ වින්ස්ටන් සේතු පරිපථයේ විකර්ණ ප්‍රතිරෝධ හුවමාරු කරනවා. විකර්ණ ප්‍රතිරෝධ හුවමාරු කරනවා. ඒ කියන්නේ විකර්ණ ප්‍රතිරෝධ කියන්නේ මෙන්න මේ Q සහ R. ඒවා තමයි විකර්ණ ප්‍රතිරෝධ. S සහ P ඒවා තමයි විකර්ණ ප්‍රතිරෝධ. Q R මාරු කරනවා. එහෙම නැත්නම් S P මාරු කරනවා. මාරු කරලා බලනවා අපි මොකද වෙන්නේ කියලා. හරි. එතකොට දැන් මේකට දැන් මම මේ P බෙදීම Q අනුපාතය R බෙදීම S අනුපාතයට සමාන විදිහට අගයන් ගන්නවා ඉස්සෙල්ලා. එතකොට මම අගයන් දානවා මෙතනදී වෝල්ට් ඕම් 20යි කියලා හිතනවා. එතකොට මෙතන ඕම් Q කියන්නේ ඕම් 10යි කියලා හිතනවා. R කියන්නේ ඕම් 30යි කියලා හිතනවා. S කියන්නේ ඕම් 15යි කියලා හිතනවා. එතකොට අපි බලනවා දැන් මෙතනදී P බෙදීම Q අනුපාතය කියන්නේ හරි 20 බෙදීම 10යි. P බෙදීම Q කියන්නේ 20 බෙදීම 10යි. ඒක සමාන වෙනවනේ මෙතන R බෙදීම S කියන්නේ 30 බෙදීම 15. 30 බෙදීම 15. ඒ දෙක සමානයි. හරි. සමාන අගයන් ගත්තා. ඊට පස්සේ දැන් මොකද මෙතන දෙකයි නෙන්න උත්තරේ දෙපැත්තම. ඊට පස්සේ මම දැන් විකර්ණ ප්‍රතිරෝධ දෙකක් කොමාරු කරලා බලනවා. එතකොට Q මෙතෙන්ට අරන් යනවා R මෙතෙන්ට අරන් යනවා. බලන්න. Q මෙතන R මෙතන. R මෙතන Q මෙතන. එතකොට Q කියලා කියන්නේ මෙතන අපි ගත්තේ 10යි කියලා. Q කියන්නේ ඕම් 10යි. R කියන්නේ ඕම් 30යි. දැන් අපි බලනවා මේ අනුපාතය වෙනස් වෙලාද කියලා. එතකොට P බෙදීම R අනුපාතය සමානයි 20 බෙදීම 30. 20 බෙදීම 30 සමානයි 3න් 2. ඊට පස්සේ Q බෙදීම S අනුපාතය සමානයි 10 බෙදීම 15. 10 බෙදීම 15. එතකොට මේකත් අපිට ලැබෙන 3න් 2යි කියලා. හරිනේ. එතකොට මෙන්න මේ විකර්ණ ප්‍රතිරෝධ මාරු කරා කියලා මේ වගේ අනුපාතයන් වෙනස් වෙලා නැහැ. අනුපාතය ඉන්නේ සමාන අනුපාතයක්. එතකොට මේ ඒකෙන් අපිට ගන්න තියෙන තීරණය තමයි ගන්න තියෙන නිගමනය තමයි මෙන්න මේ විකර්ණ ප්‍රතිරෝධ මාරු කරා කියලා මෙන්න මේ අනුපාත වෙනස් වෙන්නේ නැහැ. අනුපාත වෙනස් වෙන්නේ නැහැ කියන්නේ C සහ D කියන ලක්ෂයේ විභව අන්තරයක් ඇති වෙන්නේ නැහැ. C සහ D කියන ලක්ෂයේ විභවයන් මේවා මාරු කරා කියලත් වෙනසක් වෙන්නේ නැතුව සමාන විදිහටම තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ සන්තුලනයේට කිසිදු වෙනසක් වෙන්නේ නැහැ අපි විකර්ණ ප්‍රතිරෝධ මාරු කරා කියලා. හරි. ඒක දෙවෙනි කාරණාව විදිහට ලියා ගන්න, දෙවෙනි කරුණ විදිහට ලියා ගන්න. කෝෂයේ අග්‍ර විකර්ණ ප්‍රතිරෝධ හුවමාරු කිරීම. හරි. දෙවෙනි කරුණ විදිහට ලියා ගන්න විකර්ණ ප්‍රතිරෝධ හුවමාරු කිරීම. එතකොට ඒක යටතේ ලියා ගන්න. ඒක යටතේ ලියා ගන්න
P බෙදීම Q සමානයි R බෙදීම S බැවින් P බෙදීම Q සමානයි R බෙදීම S බැවින් විකර්ණ ප්‍රතිරෝධ හුවමාරු කරද අනුපාතයන් එකිනෙකට සමාන වේ. අනුපාතයන් එකිනෙකට සමාන වේ. අනුපාතයන් එකිනෙකට සමාන වේ. හුවමාරු කරපසු අනුපාතය P බෙදීම R සමානයි Q බෙදීම S කියලා ලියා ගන්න. P බෙදීම R සමානයි Q බෙදීම S. එම නිසා සන්තුලන ලක්ෂයට කිසිදු බලපෑමක් ඇති නොවේ. සන්තුලන ලක්ෂයට කිසිදු බලපෑමක් ඇති නොවේ. හරි. එතකොට ඒ දෙවෙනි කරුණ. හරි. ඊට පස්සේ මම මේක තිබ්බ විදිහට ලියන්නම්. Q R මෙතන ඕම් 10යි මෙතන ඕම් 30යි කියලා ගත්තා. right. ඊට පස්සේ අපි ඊළඟ වෙනස්කම කරලා බලමු. ඊළඟ වෙනස්කම කරන්නේ මෙන්න මේ කෝෂයේ අග්‍ර මාරු කරනවා. කෝෂයේ අග්‍ර මාරු කරනවා. හරි. ඊට පස්සේ තුන්වෙනි කාරණු විදිහට ලියාගන්න. භාවිතා කරන කෝෂයේ අග්‍ර මාරු කර සම්බන්ධ කිරීම. භාවිතා කරන කෝෂයේ අග්‍ර මාරු කර සම්බන්ධ කිරීම. එතකොට ළමයි මේකේ අග්‍ර මාරු කරලා සම්බන්ධ කරාට හරි. එතකොට ඍණාග්‍රේ මේ පැත්තට එනවා. ධනාග්‍රේ මේ පැත්තට එනවා. හරි. එතකොටත් මෙන්න මේ අනුපාතයන් වෙනස් වෙන්නේ නැති නිසා, ඒ කියන්නේ මේ R බෙදීම S අනුපාතේ P බෙදීම Q අනුපාතේම තමයි. හරි. ඒක අනිත් පැත්ත හරිය කියලා මෙන්න මේ අනුපාතයන් වෙනස් වෙන්නේ නැහැ. එතකොට C සහ D කියන ලක්ෂ දෙකේ විභව අසමානතාවයක් ඇති වෙන්නේ නැහැ. කියන්නේ විභව අන්තරයක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ ධාරාවක් ගලන්නේ නැහැ. ඒ කියන්නේ සන්තුලන ලක්ෂයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. හරි. එතකොට ඒක ලියලා ලියාගන්න ඒක යටතේදී ධාරාව ගමන් කරන දිශාවෙන් සන්තුලනයේ සොයාගත බැවින් එහි විචලනයක් සිදු නොවේ. ධාරාව ගලා යන දිශාවෙන් සන්තුලනයේ සොයාගත බැවින් ධාරාව ගලා යන දිශාවෙන් සන්තුලනයේ සොයාගත බැවින් එහි කිසිදු වෙනසක් ඇති නොවේ. කියන්නේ කෝෂයේ අනිත් පැත්ත හැරුවට පස්සේ ධාරාව ගලන්නේ කලින් ගැලුවේ මේ පැත්තෙන්, දැන් ගලන්නේ මේ පැත්තෙන්. හරි. එතකොට ධාරාව ගලන දිශාව මාරු වුණා කියලා සන්තුලනයේ කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. right. එතකොට ඒ විචලනය හරි. ඊට පස්සේ අපි යන්නේ මෙන්න මේ බද්ධ පාදවල තියෙන ප්‍රතිරෝධ දෙක. හරි. කලින් අපි මාරු කරේ මෙන්න මේ විකර්ණ ප්‍රතිරෝධ මාරු කරේ. දැන් බද්ධ ප්‍රතිරෝධ දෙකක් අපි මාරු කරලා බලන්න යන්නේ. හරි. බද්ධ ප්‍රතිරෝධ දෙකක් මාරු කරලා බලන්න යන්නේ. එතකොට දැන් මාරු කරලා බැලුවොත් එහෙම මෙතෙන් දෙනවා 10, මෙතෙන් දෙනවා 15. හරි. එතකොට 20 බෙදීම 15 කියලා කියන්නේ හරි බලමු. මම මේක ලියන්නේ නැහැ දැන්. මෙතන දැන් මේක මෙයා Q මේ පැත්තට දාලා S මේ පැත්තට දානවා. බද්ධ ප්‍රතිරෝධ කියන්නේ ඒවනේ. එතකොට මේ පැත්ත අනුපාතය වෙන්නේ 20 බෙදීම මෙයා මෙතෙන් දාපම 15යි. 20 බෙදීම 15යි. හරි. එතකොට 4 බෙදීම 3යි කියලා අනුපාත වෙනවා. ඊට පස්සේ මෙයා මේ පැත්තට ගියාට පස්සේ 30 බෙදීම 10 වෙනවා. 30 බෙදීම 10 වෙනවා. එතකොට අනුපාතය එන්නේ 3යි. එතකොට ඔයාලට පේනවා මෙන්න මේ අනුපාතයන් දෙක එකිනෙකට වෙනස්. එතකොට බද්ධ ප්‍රතිරෝධ මාරු කරොත් මෙන්න මේ කේස් එක වෙනස් වෙනවා. කියන්නේ මේ අනුපාතයන් සමාන වෙන්නේ නැහැ. එහෙම වුණොත් සන්තුලන ලක්ෂය වෙනස් වෙනවා. හරි. සන්තුලන ලක්ෂය වෙනස් වෙනවා. එතකොට ඊළඟ කරුණ විදිහට ලියාගන්න බද්ධ පාදවල ප්‍රතිරෝධ හුවමාරු කිරීම. බද්ධ පාදවල ප්‍රතිරෝධ හුවමාරු කිරීම කියලා ලියලා යන්න මෙවිට අනුපාතයන් සමාන නොවන බැවින් සන්තුලනතාවයේ බිඳ වැටේ. මෙවිට අනුපාතයන් සමාන නොවන බැවින් සන්තුලනතාවයන් බිඳ වැටේ කියලා ලියාගන්න. ඕනනම් මෙන්න මේකත් ලියාගන්න උදාහරණයක් විදියට. ඊට පස්සේ අපි වෙනස්කමක් කරන්න යන්නේ මෙන්න මේ ගැල්වනෝමීටරයට ශ්‍රේණිගතව ප්‍රතිරෝධයක් සම්බන්ධ කරන්න යන්නේ. බලන්න. ගැල්වනෝමීටරයට ශ්‍රේණිගතව ප්‍රතිරෝධයක් සම්බන්ධ කරොත් එහෙම මෙන්න මෙහෙම මොකද වෙන්නේ? මම මේ ශ්‍රේණිගතව ප්‍රතිරෝධය සම්බන්ධ කරා කියලා මෙන්න මේ C ඉඳලා D දක්වාවත් D ඉඳලා C දක්වාවත් විදුලත් ධාරාවක් ගමන් කරන්නේ නැහැ. විදුලත් ධාරාවක් ගමන් කරන්න නම් C සහ D අතර විභවාන්තරයක් තියෙන්න ඕන.
ඒතකොට ප්‍රතිරෝධය සම්බන්ධ කරා කියලා විදුලි ධාරාව ගමන් කරන්නේ නැහැ. එතකොට මේ සන්තුලන ලක්ෂයට කිසිදු බලපෑමක් ඇති වෙන්නේ නැහැ ප්‍රතිරෝධය සම්බන්ධ කරා කියලා. හරි. එතකොට සන්තුලන ලක්ෂය වෙනස් නොවේ. ඒක ලියා ගන්න ඊළඟ කරුණ විදිහට ගැල්වනෝමීටරයට ශ්‍රේණිගතව ප්‍රතිරෝධය සම්බන්ධ කිරීම. ගැල්වනෝමීටරයට ශ්‍රේණිගතව ප්‍රතිරෝධය සම්බන්ධ කිරීම. ඊට පස්සේ ඒක ලියා ගන්න මේ වන විටදී CD අතර විභවය සමාන බැවින් CD අතර ප්‍රතිරෝධ වැඩි කළද ධාරාවන් නොගලයි. මේ වන විටදී CD අතර විභවයන් සමාන බැවින් CD අතර ප්‍රතිරෝධය වැඩි කළද ධාරාවක් ගමන් නොකරයි. එම නිසා සන්තුලන ලක්ෂයේ කිසිදු වෙනසක් සිදු නොවේ. සන්තුලනයේ කිසිදු වෙනසක් සිදු නොවේ. රයිට්. ඊට පස්සේ අපි යන්නේ ගැල්වනෝමීටරය සහ කෝෂය හුවමාරු කරලා බලන්න. ගැල්වනෝමීටරය සහ කෝෂය හුවමාරු කරලා බලන්න. එතකොට ළමයි මේ ගැල්වනෝමීටරය මෙතෙන්ද දාලා කෝෂය මෙතෙන්ද දාලා බලනවා. හරි. එතකොට හරියට නිකන් මෙන්න මේ ගැල්වනෝමීටරයේ මේ විදිහට දැන් මෙතන මේ කම්බි දික් කරලානේ තියෙන්නේ. මෙතන ගැල්වනෝමීටරයේ කම්බි කෙටි. ඒකට හරියට නිකන් හුවමාරු කරා කියන්නේ හරි ගැල්වනෝමීටරය දික් කරලා මෙන්න මේ කෝෂය ඇතුළට සම්බන්ධ කරා වගේ වැඩක් වෙන්නේ. හරි. මොකද මේ ප්‍රතිරෝධ අතර අනුපාතය වෙනස් වෙන්නේ නැහැ. ප්‍රතිරෝධ අතර අනුපාතය වෙනස් වෙන්නේ නැහැ කියලා කියන්නේ මේ ගැල්වනෝමීටරයයි කෝෂයයි හුවමාරු කරා කියලා සන්තුලනයේ කිසිදු බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. සන්තුලනයේ බලපෑමක් එන්න නම් අනිවාර්යයෙන්ම ප්‍රතිරෝධ වල අනුපාතය වෙනස් වෙන්න ඕනේ. හරි ඊළඟ කරුණ ලියා ගන්න ගැල්වනෝමීටරය සහ කෝෂය හුවමාරු කිරීම. ගැල්වනෝමීටරය සහ කෝෂය හුවමාරු කිරීම. එතකොට දැන් ගැල්වනෝමීටරය සහ කෝෂය හුවමාරු කිරීම කියන එක යටතේ ඕනනම් මෙහෙම ඇඳ ගන්න. මෙතෙන්ද කෝෂය සම්බන්ධ කරලා මෙතෙන්ද ගැල්වනෝමීටරය දාලා බලන්න. හරි. එතකොට බැලුවොත් අනුපාතය හරි. එතකොට අනුපාතය බැලුවොත් එහෙම R බෙදීම P අනුපාතය සමානයි S බෙදීම Q අනුපාතය. ඒතකොට කියන්නේ ගැල්වනෝමීටරේ හරියට නිකන් මෙන්න මෙහෙම මෙන්න මේ ලක්ෂ දෙක අතරනේ ගැල්වනෝමීටරය. එතකොට තියෙන්නේ අතරම බැලුවොත් මේක මෙහෙම දිගට සම්බන්ධ කරලා තිබ්බට මෙන්න මේ ලක්ෂය සහ මේ ලක්ෂය අතර තමයි ගැල්වනෝමීටරය තියෙන්නේ. එතකොට අනුපාතය වෙන්නේ ඒ වගේම තමයි කෝෂයේ තියෙන්නේ මේ ලක්ෂය සහ මේ ලක්ෂය අතර. එතකොට කෝෂයේ තියෙන හරියට නිකන් මෙන්න මෙහෙම වගේ. හරි. එතකොට මෙන්න මේ R බෙදීම P අනුපාතය S බෙදීම Q අනුපාතයට සමානයි. වෙනසක් නැහැ. මොකද 30 බෙදීම 20 කියන්නේ 3 බෙදීම 2 කියන්නේ 1.5යි. 15 බෙදීම 10 කියන්නේ 1.5යි. ඒකට අනුපාතයන් සමානයි. එතකොට ඒක ලියා ගන්න. මෙහිදී ගැල්වනෝමීටරය සහ කෝෂය හුවමාරු කළ විටද ගැල්වනෝමීටරය සහ කෝෂය හුවමාරු කළ විටද ප්‍රතිරෝධයන් අතර අනුපාතය නොවෙනස් වන බැවින් සන්තුලනයේ කිසිදු වෙනසක් සිදු නොවේ කියලා ලියලා ප්‍රතිරෝධ අතර අනුපාතය ලියන්න. ගැල්වනෝමීටරය සහ කෝෂය හුවමාරු කළ විටදී කියලා ලියලා අනුපාතයෙන් ලියන්න R බෙදීම P සමානයි S බෙදීම Q කියලා. R බෙදීම P සමානයි S බෙදීම Q කියලා ලියන්න. එතකොට ඒක ලියා ගන්න. මේක වෙනම ඇඳ ගන්න ඕන වෙනමත් ඇඳ ගන්න පුළුවන්. හුවමාරු කළ පසු කියලා ඕනනම් ඒක ඇඳ ගන්න පුළුවන් ඔයාලට. මේකම තමයි මෙන්න මෙහෙම
මෙතන කෝෂය සම්බන්ධ කළා. හරි මෙහෙම ගැලනෝමීටර් සම්බන්ධ කරලා අඳගන්න. එතකොට මෙතන P, මෙතන Q, මෙතන R, මෙතන S. ඊට පස්සේ ඔයාලට ලියන්න පුළුවන් R බෙදීම P සමානයි S බෙදීම Q කියලා. රයිට්. මේ ටික එහෙම අඳගන්න. අඳගෙන ඒක ඒ විදිහට ලියගන්න. හරි ළමයි. එතකොට මේ වෙනස්කම සිද්ධ කරත් සම්තුලන ලක්ෂයේ කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. හරි. එතකොට ළමයි දැන් මේ අනුපාතය වෙනස් වුණොත් කොයි විදිහටද මේ ගැලනෝමීටර හදා ධාරාව ගමන් කරන්නේ කියලා අපි දැන් බලමු. ඒ කියන්නේ අනුපාතයේ යම්කිසි එක අනුපාතයක් අනිත් අනුපාතයට සාපේක්ෂව විශාල වුණොත් එහෙම. දැන් පළවෙනි අවස්ථාව තමයි දැන් මෙහෙම ගැලනෝමීටරේ තියෙනවා. ගැලනෝමීටරේ තියෙනවා. මෙහෙම කම්බිය තියෙනවා. එතකොට මේ P බෙදීම Q කියන අනුපාතය විශාල වුණොත් R බෙදීම S කියන අනුපාතයට වඩා, හරි, P බෙදීම Q කියන අනුපාතය R බෙදීම S කියන අනුපාතයට වඩා විශාල වුණොත් ඒකෙන් පැහැදිලි වෙන්නේ P බෙදීම Q අනුපාතය විශාලයි කියන එකෙන් පැහැදිලි වෙන්නේ මෙන්න මේ P කියන එක විශාලයි කියන Q එකට වඩා. ඒකනේ පැහැදිලි වෙන්නේ. P කියන එක විශාලයි Q කියන එකට වඩා. එතකොට ළමයි ධාරාව මෙන්න මේ P පැත්තට යන්න බලන්නේ නැහැ. මොකද P පැත්ත ප්‍රතිරෝධය වැඩි නිසා. එතකොට ධාරාව මේ පැත්තට තමයි වැඩිපුර ධාරාවක් ගමන් කරන්න බලන්නේ. එතකොට ඒ ධාරාව මෙහෙම ගිහිල්ලා මෙන්න මේ ගැලනෝමීටරය තුලින් ඉහළට ගමන් කරන්න බලනවා. මොකද වැඩි ධාරාව මේකෙදි මේ පැත්තට ගලනවා කියන්නේ අපි මෙන්න මේ ලක්ෂයට සහ මේ ලක්ෂයට V සමාන IR කියලා දාලා බැලුවොත් එහෙම මෙන්න මේ ලක්ෂයේ විභවය අපිට හොයාගත්ත හැකි. මෙතෙන්ද සහ මෙතෙන්ද V සමාන IR දැම්මොත් C ලක්ෂයේ විභවය අපිට හොයාගන්න පුළුවන්. එතකොට මේ පැත්තට වැඩි ධාරාවක් ගමන් කරනවා කියන්නේ D ලක්ෂයේ විභවය වැඩි C ලක්ෂයේ විභවයට වඩා. P බෙදීම Q අනුපාතය විශාල වුණොත්. එතකොට D ලක්ෂයේ විභවය වැඩි C ලක්ෂයේ විභවය අඩුයි. එතකොට ධාරාව ගලන්නේ විභවය වැඩි ස්ථානයේ ඉඳලා අඩු තැන දක්වා. එතකොට D ලක්ෂයේ ඉඳලා C ලක්ෂයට තමයි විද්‍යුත් ධාරාව ගමන් කරන්නේ. P බෙදීම Q අනුපාතය R බෙදීම S අනුපාතයට වඩා විශාල වුණොත් ධාරාව මෙහෙම ඉහළට ගමන් කරනවා. ඒ වගේම තමයි ඔකේ අනිත් පැත්ත උණු ධාරාව පහළට ගමන් කරනවා. ඒ කියන්නේ P බෙදීම Q අනුපාතයට වඩා R බෙදීම S අනුපාතය විශාල වුණොත් ගැලනෝමීටරය තුලින් විද්‍යුත් ධාරාව ගමන් කරන්නේ පහළට. පහළට තමයි ගමන් කරන්නේ. රයිට්. ඊට පස්සේ ඔයාලා ලියාගන්න මෙන්න මේ විදිහට අනුපාතයන් ලියලා ඒ අනුපාත ඉස්සරහා මෙන්න මේ ටික ඇඳලා ධාරාව ගමන් කරන දිශාවන් ලියගන්න. මේකයි ලියාගන්න. හරි. ඒ ටික ලියාගෙන ඊට පස්සේ ලියාගන්න පොඩි නෝට් එකක් විදිහට P බෙදීම Q අනුපාතය R අනුපාතයට සමාන නොවන විටදී ගැලනෝමීටරය ඔස්සේ ධාරා ගමන් කිරීම ඔස්සේ ධාරා ගමන් කිරීම ඉහත පරිදි වේ. මේක ඇඳලා තමයි ඒක ලියාගන්න හැම. ඉහත පරිදි වේ. හරි ළමයි. එතකොට දැන් අපි විවිධාකාර වූ වෙනස්කම් කරලා බැලුවා. හරි. අපි කරපු වෙනස්කම් වලින් ගොඩක් වෙනස්කම් වලින් අපිට පැහැදිලි වුණා මෙන්න මේ ප්‍රතිරෝධ අතර අනුපාතය වෙනස් වුණේ නැත්නම් මේ C සහ D ලක්ෂ අතර විභවයන් කොහොමද සමානයි කියලා. අනුපාතය හැම වෙලාවෙම සමාන වෙලා තිබ්බොත්. එතකොට දැන් අපි ඊට පස්සේ දැන් මේ Q සහ S කියන ප්‍රතිරෝධ දෙක වෙනුවට අපිට භාවිතා කරන්න පුළුවන් ඒකක දිගට ප්‍රතිරෝධයක් සහිත නියත ප්‍රතිරෝධයක් සහිත ඒකාකාර ප්‍රතිරෝධයක් සහිත තනි කම්බියක් අපිට භාවිතා කරන්න පුළුවන්.
ඒකක දිගක ඒකාකාර ප්‍රතිරෝධයක් සහිත තනි කම්බියක් භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ ගැල්වනෝමීටරයට මෙතන සර්පණ යතුරක් සම්බන්ධ කරනවා. මෙන්න මේ වගේ. එතකොට Q සහ S කියන එක වෙනුවට අපි මෙන්න මෙහෙම ඒකාකාර ප්‍රතිරෝධයක් තියෙන කම්බියක් භාවිතා කරනවා. රයිට්. කම්බියක් භාවිතා කරලා මෙතෙන් සර්පණ යතුරක් සම්බන්ධ කරනවා. මේක අපිට එක එක තැන්වල කම්බියේ අරන් ගිහලා තියන්න පුළුවන්. ඒක සම්පූර්ණ කම්බියේ දිග කැපිටල් L කියලා මම ගත්තොත් එහෙම ඉස්සෙල්ලාම මම සම්තුලන ලක්ෂය සලකනවා මෙන්න මේ වගේ තැනකදී මේ වගේ තැනකට. හරි. එතකොට හිතන්න මේක සම්තුලනය වෙලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ ගැල්වනෝමීටරය හරහා ධාරාවක් ගමන් කරන්නේ නැහැ කියලා. I සමානයි 0යි. එතකොට මෙන්න මේ මෙතන ඉඳලා මෙතෙන්ට දුර මම සලකනවා සිම්පල් L කියලා. සිම්පල් L කියලා. එතකොට ඉතිරි දුර වෙන්නේ සම්පූර්ණ දුරෙන් අඩු කරනවා සිම්පල් L. කැපිටල් L රින සිම්පල් L. එතකොට ළමයි මේ ඒකක දිගක ප්‍රතිරෝධය සිම්පල් R කියලා සලකවුවොත් මේ කම්බියේ ඒකක දිගක ප්‍රතිරෝධය සිම්පල් R කියලා සැලකුවොත් එහෙම අපිට මෙතන P ප්‍රතිරෝධය කලින් තිබ්බ Q ප්‍රතිරෝධය හරි මෙතන තිබ්බ Q නේ මෙතන S තිබ්බේ. දැන් Q ප්‍රතිරෝධය වෙනුවට මෙන්න මේ L දිගෙන් සිම්පල් L දිගෙන් ලැබෙන ප්‍රතිරෝධය ලැබෙනවා. එතකොට ඒකක දිග ප්‍රතිරෝධය සිම්පල් R නම් සිම්පල් L වලින් ලැබෙන ප්‍රතිරෝධය තමයි සිම්පල් RL. හරි. සිම්පල් RL. සිම්පල් RL කියලා ප්‍රතිරෝධයක් තමයි මෙතන නම් වෙන්නේ. එතකොට මෙතනද ලැබෙන ප්‍රතිරෝධය තමයි සිම්පල් R වැඩි කිරීම මෙන්න මේ දිග. L රින සිම්පල් L. ඒක තමයි මේ ප්‍රතිරෝධය. එතකොට Q සමානයි සිම්පල් RL මෙතන නම් S සමානයි S සමානයි සිම්පල් R වල L රින සිම්පල් L. රයිට්. එතකොට දැන් මේක සම්තුලනය වෙලා තියෙන්නේ. අපි සම්තුලනය කරගන්නවා මේ සර්පණ කූර විවිධ තැන් වලින් තියලා ධාරාව බිඳ වන අවස්ථාවේදී අපි සම්තුලනීය ලක්ෂය හොයාගන්න පුළුවන්. එතකොට ඒකත් අපිට අර කලින් අනුපාතය සමාන කරා වගේ සමාන කරන්න පුළුවන්. සම්තුලන අවස්ථාව කියන්නේ මේක හරහා ධාරාව ගමන් කරන්නේ නැහැ කියන්නේ මේ C ලක්ෂයේ විභවය මෙතන D ලක්ෂයේ විභවයට සමානයි කියන එක. එතකොට P බෙදීම Q සමානයි R බෙදීම S විය යුතුයි. එතකොට P බෙදීම Q කියලා කියන්නේ ප්‍රතිරෝධ විශාලත්වය R සිම්පල් L. සිම්පල් R සිම්පල් L සමානයි. මෙතන R බෙදීම S කියලා කියන්නේ සිම්පල් R වාරයක් කැපිටල් L රින සිම්පල් L. එතකොට සිම්පල් R ට සිම්පල් R සුළු වෙනවා. P බෙදීම සිම්පල් L සමානයි R බෙදීම L රින සිම්පල් L කියලා ප්‍රකාශයක් ගන්න පුළුවන්. ඒතර අපිට මේ L මැනගත්ත හැකි L මැනගෙන අපිට අවශ්‍ය නම් මේ P සහ Q එක ප්‍රතිරෝධයක් දන්න ඕන නම් අනිත් ප්‍රතිරෝධය අපිට හොයන්න පුළුවන්. P සහ R කියන ප්‍රතිරෝධ දෙකෙන් එක ප්‍රතිරෝධයක් දන්න නම් අපිට අනිත් ප්‍රතිරෝධය හොයන්න පුළුවන් මෙන්න මේ සම්තුලන ලක්ෂය ලබාගෙන. රයිට්. එතකොට මේක අඳින්න කලින් ඔයාලා පොඩි කරුණක් ලියා ගන්න මේ විදිහට වින්ස්ටන් පරිපතේට Q හා S ප්‍රතිරෝධ වෙනුවට ඒකාකාර ප්‍රතිරෝධයක් සහිත කම්බියක් සම්බන්ධ කර P සහ Q ප්‍රතිරෝධ වෙනුවට ඒකාකාර ප්‍රතිරෝධයක් සහිත කම්බියක් භාවිතා කර ගැල්වනෝමීටරයට ස්පර්ශකයක් යොදා සර්පකයේ කම්බිය ඔස්සේ රැගෙන යාමෙන් සන්තුලන අවස්ථාවක් සොයාගත හැකිය.
එමගින් පහත ආකාරයේ සම්බන්ධතාවයක් ලබාගත හැකිය. පහත ආකාරයේ සම්බන්ධතාවයක් ලබාගත හැකිය කියලා ලියලා ළමයි මෙන්න මේක ඇඳලා ඊට පස්සේ ඇඳලා ඉවරලා මෙන්න මේ සම්බන්ධතාවය මෙන්න මේ ටික ලියා ගන්න. p බෙදීම rl සමානයි r බෙදීම මෙන්න මේ ප්‍රකාශය ලියා ගන්න. මෙතන q සමානයි r simple l කියලා ලියන්න, s සමානයි r වාරයක් capital L එකට simple l කියලා ලියන්න. මෙන්න මේ දිග සලකුණු කරගන්න, මේක පැහැදිලිව ඇඳ ගන්න. හරි. හරි ළමයි, එතකොට ඔයාලට දැන් මේ විස්තර සේතු මූලධර්මයේ සම්බන්ධයෙන් පැහැදිලි ඇති. ඒකෙදී කොහොමද විචලනයන් අපි සිද්ධ කරද්දී ඒකට ප්‍රතිචාර දක්වන්නේ කියලා. අපි දැන් සූදානම් වෙන්නේ විභවමානය සම්බන්ධයෙන් කතා කරන්න. විභවමානය සම්බන්ධයෙන් කතා කරද්දී විභවමානයට අදාළ විභවමාන මූලධර්ම සම්බන්ධයෙන් මුලින්ම කතා කරනවා. ඒකට විභවමානයක් කොහොමද නිර්මාණය වෙන්නේ කියන එක සම්බන්ධයෙන් මම උදාහරණයක් අරගෙන පැහැදිලි කරලා ඉන්නම්. හරි, අපි බලමු. මුලින්ම විභවමාන සංකල්පය කියලා ලියාගන්න. විභවමාන සංකල්පය කියලා. විභවමාන සංකල්පය. එතකොට මම ඉංග්‍රීසියෙන් මෙන්න මේ වගේ ත්‍රිපතයක් සලකනවා. මේ කෝෂයේ විද්‍යුත්ගාමක බලය E1යි, මේ ප්‍රතිරෝධය R1යි, මේක R2යි කියලා. ඊට පස්සේ මෙතනට සම්බන්ධ කරලා තියෙන කෝෂයේ විද්‍යුත්ගාමක බලය E2යි කියලා සලකනවා. E2යි කියලා. එතකොට මේකෙන් ඉවතර ගලන ධාරාව I1යි කියලා සලකනවා. මෙතනින් ඉවතර ගලන ධාරාව I2යි කියලා සලකනවා. I2යි කියලා සලකනවා. හරි. ඕක මුලින්ම ඇඳ ගන්න. හරි. ඊට පස්සේ මම දැන් කරන්නේ මෙන්න මේ E1කට කර්චොෆ් දානවා. මෙන්න මේ පුඩුවට, මේ සම්මුත පුඩුවට, සම්මුත පරිපතයට කර්චොෆ් දානවා. එතකොට මට ලියන්න පුළුවන් E1 සමානයි I1 වාරයක්. මෙතන ළමයි මෙතන මේ I2 ධාරාව මෙතනින් ඉවතර ගලලා මෙතන I1 ධාරාව ගලනවා. ඊට පස්සේ මෙතනදී මෙන්න මේ R1 ප්‍රතිරෝධය හරහා ගලන්නේ I1 ධන I2 කියන ධාරා දෙකේ එකතුව. මේ I1 සහ මෙතන I2 කියන ධාරා දෙක එකතුව තමයි R1 ප්‍රතිරෝධය හරහා ගලන්නේ. ඊට පස්සේ මෙතනින් පහළට නැවත මේ I2 ධාරාව පැමිණෙනවා. ඊට පස්සේ මෙතනින් මෙහාට I1 ධාරාව ගමන් කරනවා. හරි. එතකොට R2 ප්‍රතිරෝධය හරහා ගලන්නේ I1 ධාරාව විතරයි. ඊට පස්සේ එතකොට I1 වාරයක් මෙතන E1 සමාන I1 ධන I2 වාරයක් R1
ධන i එක වාරයක් r2 මෙහෙම ලියන්න පුළුවන්. ඊට පස්සේ මම දැන් මෙන්න මේ සම්මුත පරිපදයට කර්ට් ඔෆ් දානවා. ඊට පස්සේ යන්න පුළුවන් e2 සමානයි ධාරාව මේකමයි i1 ධන i2මයි. එතකොට i1 ධන i2 යන්නේ r1 ප්‍රතිරෝධය හරහා. මෙතනත් r1 වෙන්න ඕන. r1 ප්‍රතිරෝධය හරහා. හරි. එතකොට එපමණයි ප්‍රතිරෝධ තියෙන්නේ. කොහොම ලියන්න පුළුවන්. හරි. එතකොට මෙන්න මේක පළවෙනි ප්‍රකාශය කියලා ගත්තොත් මේක දෙවෙනි ප්‍රකාශය කියලා ගත්තොත් මේ දෙවෙනි එක පළවෙනි එකට ආදේශ කරන්න පුළුවන්. එතකොට මට මේක මෙහෙම ලියන්න පුළුවන් e1 සමානයි. මෙන්න මේ i1 ධන i2 වාරයක් r1 කියන එක වෙනුවට e2 ආදේශ කරන්න පුළුවන් මෙතන. e2 ධන i1 r2 කියලා ලියන්න පුළුවන්. right. ඊට පස්සේ මම i1 සඳහා ප්‍රකාශනයක් ගන්න යන්නේ i1 සමානයි මේ e2 මේ පැත්තට යනවා. එතකොට e1 ඍණ e2 බෙදීම r2 කියලා ප්‍රකාශනය ලබා ගැනීම හැකියාවක් තියෙනවා i1 සඳහා. right. ඊට පස්සේ මම මේ දෙවෙනි ප්‍රකාශනයේ සලකලා දෙකෙන් e2 සමානයි i1 r1 ධන i2 r1 i1 r1 ධන i2 r1 කියලා මේක ප්‍රසාරණය කරලා ලියන්න පුළුවන්. ඊට පස්සේ මට ලියවිය හැකි e2 සමානයි i1 කියලා කියන්නේ මෙන්න මේ ප්‍රකාශනයේ ආදේශ කරන්න පුළුවන් e1 ඍණ e2 බෙදීම r2 වාරයක් මෙතන r1 ධන i2 r1 කියලා ලියන්න පුළුවන්. හරි ළමයි. ඊට පස්සේ මේක සුළු කරලා ඉවරලා i2 සඳහා ප්‍රකාශනයක් ගන්න ඕනේ. මෙතනදී අපි i1 සඳහා ප්‍රකාශනයක් ගත්තා. මම ඒක සිම්පල් a කියලා නම් කරනවා. ඊට පස්සේ මේක සුළු කරලා අපි i2 සඳහා ප්‍රකාශනයක් ගන්න ඕනේ. i2 සඳහා. එතකොට මේක සුළු කරාම අපිට i2 සඳහා ප්‍රකාශනයක් ගන්න පුළුවන්. ඒක සුළු කරාම එනවා i2 සමානයි. හරි. මම මෙතනදී සුළු කරන්නේ ටිකක් සුළු කරගෙන යද්දි ප්‍රකාශනය අපිට ගන්න පුළුවන්. එතකොට එනවා i2 සමානයි e2 වාරයක් r1 ධන r2 බෙදීම r1 ධන r1 ඍණ e1 r1 කියන එක සම්පූර්ණයෙන් බෙදනවා r1 r2 r1 r2. මෙන්න මේක සුළු කරාම අපිට මෙන්න මේ ප්‍රකාශනය ගන්න පුළුවන් i2ට ප්‍රකාශනයක් ගන්න පුළුවන්. හරි. ඒක මං සිම්පල් b කියලා නම් කරනවා. හරි. සිම්පල් b කියලා නම් කරනවා. එතකොට ඔයාලා ඉස්සෙල්ලාම මේක ඇඳලා මේ ටික ඉස්සෙල්ලාම ලියා ගන්න. ඊට පස්සේ මම පැහැදිලි කරන්නම් මේකේ સિદ્ધාන්තය. හරි. හරි ළමයි. එතකොට දැන් අපිට මෙන්න මේ ඒ ප්‍රකාශනය අරගෙන බැලුවොත් එහෙම ඒ ප්‍රකාශනයෙන් පැහැදිලි වෙනවා මෙන්න මේ e1 කියන අගය. එහෙම නැත්නම් මෙන්න මේ e1 කියන කෝෂයේ අගය e2 කියන කෝෂයේ අගයට වඩා විශාලත්වයෙන් වැඩි වුණොත් එහෙම මේ e2ට වඩා e1 විශාලත්වයෙන් වැඩි වුණොත් එහෙම i1 සඳහා එනවා ධනාගය. i1 කියන්නේ මෙන්න මේ ධාරාව සඳහා එනවා ධනාගය. ධනාගයක් කියලා කියන්නේ අපි මේ සලකන දිශාවට ධාරාව ගමන් කරනවා කියලා.
ඍණාගයක් ආව ධාරාව ගමන් කරන්නේ අපි මේ සලකුණු කරලා තියෙන දිශාවට නෙමෙයි ඊට විරුද්ධ දිශාවට. ඒකට ධනාගයක් එනවා කියලා කියන්නේ ධාරාව මේ දිශාවට තමයි ගමන් කරන්නේ. එතකොට E2කට වඩා E1 විශාලයි නම් සෑම විටම I1කට එන්නේ ධනාගයක්. මේ ප්‍රකාශනය අනුව වලට පැහැදිලි. right. ඒ වගේම තමයි ඊළඟ කාරණේ මෙන්න මේ ප්‍රකාශනය අරගෙන බැලුවොත් එහෙම මේ ප්‍රකාශනය අරන් බැලුවොත් එහෙම අපි මෙන්න මේ R1 සහ R2 ප්‍රතිරෝධ දෙකෙන් හොඳට බලන්න R1 සහ R2 ප්‍රතිරෝධ දෙකේ එකතුව නියත වෙන විදිහට තියාගෙන ඒ කියන්නේ මෙන්න මේ R1 R2 කියන ප්‍රතිරෝධ දෙකේ එකතුව නියත වෙන විදිහට තියාගෙන හරි මේ ප්‍රතිරෝධ වල අගයන් වෙනස් කරනවා. ඒ කියන්නේ R1 වැඩි කරනවා. R1 වැඩි කරොත් R2 අඩු වෙනවා. කොහොම හරි R1 සහ R2 ප්‍රතිරෝධ වල එකතුව නියතව තියාගන්න ඕනේ. එන්නේ එහෙම කරොත් එහෙම අපිට පුළුවන් හරි අපිට පුළුවන් මෙන්න මේ I2 කියන ධාරාව විශ්ලේෂණය කරගන්න. පැහැදිලි මේ ප්‍රකාශය යනවා අපිට මෙන්න එතකොට R1 සහ R2 කියන එක නියතයි ඒක වෙනස් වෙන්නේ නැහැ. මොකද අපි ඒක නියතව තියාගන්නවා. එතකොට R1 දන R2 වෙනස් වෙන්නේ නැහැ කියන්නේ හරි. එතකොට මේ R1 R2 කියන එකත් වෙනස් වෙන්නේ නැහැ. එතකොට මේ කොටස නියතයි. හරිද? එතකොට අපිට මෙන්න මේ R1 අගේ වෙනස් කරලා අපිට පුළුවන් මෙන්න මේ E1 R1 කියන මෙන්න මේ කොටස අගේ වෙනස් කරගන්න. හරි. මෙන්න මේ කොටසේ අගේ වෙනස් කරගන්න පුළුවන්. එතකොට මේ R1 හිතන්න වැඩි කරගෙන ගියා කියලා. ඒකට වැඩි කරගෙන යද්දි මෙන්න මේ E1 R1 කියන අගේ වැඩිවීම සිද්ධ වෙනවා. හරි E1 අපි වෙනස් කරන්නේ නැහැ. R1 වැඩි වෙද්දි E1 R1 කියන පදය වැඩිවීම සිද්ධ වෙනවා. එතකොට එක්තරා අවස්ථාවක් එනවා. මෙන්න මේ E2 වාරයක් R1 ධන R2 කියන අගයට E1 R1 අගේ සමාන වෙනවා. එතකොට මේකෙන් මේක අඩු වුනහම මේකේ I2 සඳහා ධාරාව විදිහට ලැබෙනවා බිඳුවක්. හරි ශුන්‍ය ධාරාවක් ලැබෙනවා. එතකොට තවදුරටත් R1 වැඩි කරොත් එහෙම මේ I2 සඳහා ලැබෙන ධාරාව ඍණාගයක් වෙනවා. එතකොට ඔයාලට පැහැදිලි මෙන්න මේ I2 කියන ධාරාව අපිට වෙනස් කරන්න පුළුවන් ධනාගයක ඉඳලා ඍණාගයක් දක්වා මෙන්න මේ ප්‍රතිරෝධ වල අගයන් වෙනස් කරලා. හැබැයි අපි ප්‍රතිරෝධ වල අගයන් වෙනස් කරාට R1 ධන R2 කියන අනුපාතය වෙනස් කරන්නේ නැහැ. එහෙම වුණොත් ඒක අවුල් සහගතයි. හරි. ඒතකොට අපිට මේ ප්‍රතිරෝධ වල අගයන් වෙනස් කරාට ප්‍රතිරෝධ වල එකතුව වෙනස් කරන්නේ නැහැ. ඒක නියතව තියාගන්න. ඒකල අපිට පුළුවන් මේ I2 එක ධන සීමාවෙ ඉඳලා ඍණ සීමාව දක්වා විශ්ලේෂණය කරන්න. මේ ප්‍රකාශනයෙන් ඒක පැහැදිලි කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ I2 සඳහා අපිට බිඳුව වෙන. ඒ කියන්නේ I2 ධාරාව ශුන්‍ය වන අපි ප්‍රතිරෝධකයන් ලබා ගන්න පුළුවන් අපිට. හරි. එතකොට I2 ධාරාව ශුන්‍යයි. ඒ කියන්නේ මෙන්න මේ කෝෂයෙන් ධාරාව ගමන් කරන්නේ නැහැ. හරි. එතකොට ඒ විදිහට අපිට අගයන් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. එතකොට බලන්න තුර I2 ධාරාව ශුන්‍යයි ළමයි. එතකොට එතන විශේෂත්වය වෙන්නේ ඒ අවස්ථාවේදී I2 ධාරාව ශුන්‍යයි කියලා කියන්නේ මෙන්න මේ කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැත්නම් මෙන්න මේ ලක්ෂ දෙක මම සලකනවා AB කියලා මේ ලක්ෂ දෙක CD කියලා සලකනවා. එතකොට ධාරාවක් ගමන් කරන්නේ නැහැ කියලා කියන්නේ මෙන්න මේ AB කියන ලක්ෂ දෙකේ දෙපස විභව අන්තරය CD දෙකේ ලක්ෂ දෙකේ විභව අන්තරයට සමානයි. AB ලක්ෂ දෙකේ විභව අන්තරය CD ලක්ෂ දෙකේ විභව අන්තරයට සමානයි. මේ I2 බිඳුව වෙන අවස්ථාව. හරි අපිට බිඳුව වෙන අවස්ථාව ගන්න පුළුවන් මේ ප්‍රකාශනය යනවා මෙන්න මේ R1 R2 අගයන් වෙනස් කරලා. හරි. එතකොට අපිට මෙන්න මේ AB අග්‍රතර විභව අන්තරය මැන ගන්න පුළුවන්. මෙන්න මේ R1 තුලින් ගලන ධාරාව වැඩි කරනවා R1 ගේ විශාලත්වය. හරි. එතකොට VAB අපිට ලියන්න පුළුවන්. VAB ලියන්න පුළුවන් සමානයි. මෙතන එතකොට ගමන් කරන ධාරාව I කියලා සලකනවා අපි. I වැඩි කිරීම R1. හරි. එතකොට මෙතන ධාරාව I1 විතරයිනේ ගමන් කරන්නේ. I2 ගමන් කරන්නේ නැහැ. එතකොට I1 R1. හරි. එතකොට VAB සමානයි VCD ට right. එතකොට අපිට VCD කියන්න පුළුවන් ළමයි. අපි දන්නවා කෝෂයක විදුත්ගාමක බලය ලියන්නේ
ධාරාව පිටතට ගමන් කරනවා නම් E ඍණ I simple R. හරි. එතකොට I කියනගේ මෙතන I දෙක බිඳුව වෙනවා. එතකොට මේක බිඳුව වෙනවා. එතකොට කෙලිම VCD සමානයි කෝෂයේ විද්‍යුත්ගාමක බලය විදිහට අපිට E දෙක කියලා ලියන්න පුළුවන්. හරි. එතකොට VCD සමානයි VAB ට. එතකොට විද්‍යුත්ගාමක බලය E දෙක සමාන කරන්න පුළුවන් අපිට කෙලිම VAB ට. right. එතකොට E දෙක සමානයි VAB කියලා කියන්නේ I1 R1 I1 R1. හරි. එතකොට ඒකේ විශේෂත්වය තමයි මෙන්න මේ විදිහට ධාරාව බිඳු වෙන අවස්ථාවක් අපි ලබා ගත්තොත් හරි ලබා ගත්තොත් මෙතන ලක්ෂ දෙකේ විභවාන්තරය මේ ලක්ෂ දෙකේ විභවාන්තරයට සමානයි. හරි. එතකොට අපි මෙතන අගේ නොදන්නා හරි වෝල්ටීයතාවය එහෙම නැත්නම් විද්‍යුත්ගාමක බලය නොදන්නා කෝෂයන් මෙතන සම්බන්ධ කරලා තිබ්බොත් අපිට ඒකේ විද්‍යුත්ගාමක බලය මැනගන්න පුළුවන් අපිට මේ විදිහට සම්තුලන ලක්ෂයක් ලබා ගැනීම. right. එතකොට සම්තුලන ලක්ෂය ලබා ගන්න අපි කරන්නේ මේ R1 සහ R2 ප්‍රතිරෝධාගය වෙනස් කරනවා. ඒක වෙනස් කරන්නේ ළමයි අපි මෙන්න මේ R1 සහ R2 වෙනුවට අපි සම්බන්ධ කරනවා අර කලින් මං වින්ස්ටන් සේතු මූලධර්මයේ පැහැදිලි කරා වගේ ඒකක ප්‍රතිරෝධය සහිත කම්බියක් සම්බන්ධ කරනවා. ඒකාකාර ප්‍රතිරෝධය සහිත කම්බියක් සම්බන්ධ කරනවා. ඊට පස්සේ මෙන්න මෙතෙන්ද මේ විදිහට සර්පණ කූරක් සම්බන්ධ කරනවා. ඊට පස්සේ මේක මෙතන ඉඳලා මෙහෙම සර්පණය කරනවා. R1 ප්‍රතිරෝධය එන්න වැඩි කරනවා. අඩුවගේ ඉඳලා වැඩි කරගෙන යනවා. වැඩි කරන යද්දි කිසියම් අවස්ථාවක් වෙනවා ධාරාව බිඳු වෙන අවස්ථාවක්. ඒ බිඳු වෙන අවස්ථාව මැනගන්න අපි මෙතෙන් ගැල්වනෝමීටරයක් අපි සම්බන්ධ කරනවා. ඒ කෝෂයට ශ්‍රේණිගතව ගැල්වනෝමීටරයක් සම්බන්ධ කරනවා. අපිට ධාරාව මැනගන්න පුළුවන්. ධාරාව බිඳු වෙන අවස්ථාවක් හොයා ගන්න. හරි. ඊට පස්සේ මේ ප්‍රතිරෝධය මැනගන්නවා. ඊට පස්සේ ධාරාව වැඩි කිරීම ප්‍රතිරෝධයෙන් අපිට VAB හොයා ගන්න පුළුවන්. VAB සමානයි VCD ට. ඒ කියන්නේ විද්‍යුත්ගාමක බලයට. හරි. එතකොට ওই විදිහට තමයි විද්‍යුත්ගාමක බලය හොයාගන්නේ. එතකොට මෙතන විද්‍යුත්ගාමක බලය වෙනුවට ළමයි අපිට ඕක සම්බන්ධ කරන්න පුළුවන් ඕන නම් හරි. වෙනස් අපිට විද්‍යුත්ගාමක බල ප්‍රභයක්. එහෙම නැත්නම් වෙනත් ලක්ෂ දෙකක විභවාන්තරයක් අපිට සම්බන්ධ කරන්න පුළුවන්. කැමති විදියට. හරි. එතකොට ඔන්න ඕකයි විභවමාන සංකල්පය කියන්නේ. හරි. මේ ටික ඊට පස්සේ මුලින්ම ඇඳලා ලියා ගන්න කලින් මෙන්න මේ පරිපතේ විතරක් අඳින්න. මේ පරිපතේ විතරක් ඇඳලා ඉවරලා. හරි. ඊට පස්සේ අපි නෝට් එක ලියානිමු. right. විභවමාන සංකල්පය කියලා ලියලා මේ පරිපතේ අඳින්න මේවා පස්සේ ලියාගමු. අපි මුලින් නෝට් එකක් ලියාගෙන ඉඳලා ඒක යටතේ ලියා ගන්න. මෙවැනි පරිපතයක E1 කෝෂයේ විද්‍යුත්ගාමක බලය E1 කෝෂයේ විද්‍යුත්ගාමක බලය E2 කෝෂයේ විද්‍යුත්ගාමක බලයට වඩා විශාල නම් E2 කෝෂයේ විද්‍යුත්ගාමක බලයට වඩා විශාල නම් E1 කෝෂයෙන් පිටතට පැමිණෙන ධාරාව E1 කෝෂයෙන් පිටතට පැමිණෙන ධාරාව සෑම විටම ධන අගයක් ගනි. මෙහිදී R1 R2 R2 ප්‍රතිරෝධකවල එකතුව නියත වන පරිදි ප්‍රතිරෝධ දෙක විචලනය කළ හැකි නම් I2 ධාරාව ධනාගයක සිට ශුන්‍ය හරහා එහෙම නැත්නම් බිඳුව හරහා ඍණ අගයකට රැගෙන යා හැකි. ඒ අනුව ධාරා ගැනීම නිරීක්ෂණය කිරීම සඳහා E2 කෝෂයට ශ්‍රේණිගතව ගැල්වනෝමීටරයක් සහ
ඉදික කෝෂයට ශ්‍රේණිගතව ගැලවුණු මීටරයක් සහ සර්පකයක් සම්බන්ධ කර R1 R2 ප්‍රතිරෝධයන් වෙනුවට ඒකාකාර ප්‍රතිරෝධයක් සහිත කම්බියක් සම්බන්ධ කිරීමෙන් ධාරාව ශුන්‍ය වන අවස්ථාවගෙන E2 කෝෂයේ විභව බැස්ම R1 ප්‍රතිරෝධය හරහා පවතින විභව බැස්මට සමාන කර R1 කෝෂයේ හරහා පවතින විභව බැස්මට සමාන කර එය මැනගත හැකිය කියලා මෙන්න මේ ටික ලියා ගන්න. හරි, මේ ටික ලියා ගන්න. ඊට පස්සේ මෙන්න මේ ප්‍රකාශන දෙක ගන්න. ඔය කලින් මම දැන් දීපු නෝට් එකේ කියන කතාව මෙන්න මේ ප්‍රකාශන මගින් උප්පු වෙනවා. හරි, ඕක ලියන්න. ඊට පස්සේ ලියලා ඉවරලා මේ ටික ලියලා ඉවරලා ඊට පස්සේ මෙන්න මේ ටික ලියලා පෙන්නන්න. කියන්නේ මෙන්න මේ E2 කෝෂයේ දෙපස විභවාන්තරය කිලින්ම I1 R1ට සමාන වෙනවා කියලා. හරි, ඒ කියන්නේ A සහ B ලක්ෂ විභවාන්තරයට C සහ D ලක්ෂයේ අපි සම්බන්ධ කරන මොකක් හරි විදුත්ගාමක බල ප්‍රභවයක විභවාන්තරේ එහෙම නැත්නම් ලක්ෂ දෙක විභවාන්තරේ සමාන කරගන්න පුළුවන් කියලා. හරි, ඔක ලියගන්න. හරි ළමයි, ඊට පස්සේ දැන් මම කිව්වනේ දැන් ඕකෙදී මේ වගේ කෝෂයක විභවාන්තරය විතරක් නෙමෙයි මයින්ඩ් පුළුවන්. ඕනනම් අපිට වෙන ප්‍රභවයක විභවාන්තරයක් මැනගන්න පුළුවන්. හරි, ඕනනම් මොකක් හරි වෙන ප්‍රතිරෝධයක් සම්බන්ධ කරලා හරි එම කෝෂයක් සම්බන්ධ කරලා ඒ ප්‍රතිරෝධයේ දෙපස විභවාන්තරයක් මැනගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට ධාරිත්‍රයක් සම්බන්ධ කරලා හරි ධාරිත්‍රකයේ දෙපස විභවාන්තරය මැනගැනීමේ හැකියාවකුත් තියෙනවා. හරි, එතකොට ඒකත් පොඩි නෝට් එකක් දානිමු. හරි, ඒකත් ලියාගන්න ඊළඟට විශේෂ කරුණක් විදිහට මේ අනුව කෝෂයක අග්‍රතර විභවාන්තරයේ පමණක් නොව බාහිර ප්‍රභවයක පිහිටුවා ඇති ප්‍රතිරෝධයක් කරහා විභව බැස්මද ආරෝපිත ධාරිත්‍රකයක් කරහා පවතින විභව බැස්මද මෙමගින් මැනිය හැකිය කියලා ලියලා මෙතන ධාරිත්‍රකයක් ඇඳලා මේ විදිහට ලියා ගන්න. පරිපථය ඇඳලා ඊට අමතරව මෙතන ධාරිත්‍රකයක් ඇඳලා ලියලා ඊට පස්සේ ආයේ මේ විදිහට ප්‍රතිරෝධයක් සහ මේ විදිහට කෝෂයක් සම්බන්ධ කරලා R dash කියලා දාලා ඒකත් ඇඳගන්න. හරි, මේ දෙකත් ඇඳගන්න. හරි, ඔය ටික ලියා ගන්න. හරි ළමයි, දැන් අපි කතා කරේ විභවමාන සංකල්පය සම්බන්ධයෙන්. එතකොට මේ විභවමාන සංකල්පය භාවිතා කරලා තමයි විභවමානය නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට ඔයාලට පැහැදිලි ඇති විභවමාන සංකල්පය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. හරි, ඊට පස්සේ අපි දැන් බලමු විභවමානය සම්බන්ධයෙන්. මාතෘකාව ලියාගන්න විභවමානය කියලා. විභවමානය බලන්න ළමයි, විභවමානයක් නිර්මාණය කරලා තියෙන්නේ ඒකාකාර ප්‍රතිරෝධයක් සහිත කම්බියක් අරගෙන. හරි, ඒකාකාර ප්‍රතිරෝධයක් සහිත කම්බියක් අරගෙන මීටර 10ක් විතර දිග කම්බියක් ගන්නෙ. මේ විදිහට ඒකාකාර ප්‍රතිරෝධයක් සහිත කම්බියක් ගන්නවා. මේ කම්බිය අග්‍ර දෙකට නියත විද්‍යුත්ගාමක බල ප්‍රභවයක් එහෙම නැත්නම් කෝෂයක් මෙන්න මේ විදිහට සම්බන්ධ කරනවා.
හරි නියත විද්‍යුත්ගාමක බල ප්‍රභවය නැත්නම් කෝෂයක් සම්බන්ධ කරනවා. ඒක සම්බන්ධ කරන්නේ තඹ පටි ආධාරයෙන්. හරි මේ තඹ පටි ආධාරයෙන් තමයි සම්බන්ධ කරන්නේ. මොකද මේ තඹ පටි වල ප්‍රතිරෝධයේ අවම නිසා. මෙන්න මේ විදිහට සම්බන්ධ කරලම තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඊට පස්සේ ළමයි අපි මෙන්න මේ කම්බියේ ඒකක දිගක ප්‍රතිරෝධ නෙවෙයි ඒකක දිගක විභව බැස්සම අපි හොයා ගන්න ඕනේ. මේ කෝෂයේ විභවාන්තරේ විද්‍යුත්ගාමක බලය E කියලා මම සලකනවා. හරි. එතකොට මේ E කියන විද්‍යුත්ගාමක බලය නියත විද්‍යුත්ගාමක බලයක්. ඒ කියන්නේ කාලයත් එක්ක එයා වෙනස් වෙන්නේ නැහැ. හරි. එතකොට මේ විද්‍යුත්ගාමක බලය විදිහට අපි භාවිතා කරන්නේ කෝෂයේ විදිහට භාවිතා කරන්නේ ලෙඩ් ඇකියුමුලේටරයක්. හරි. ලෙඩ් ඇකියුමුලේටරයක් තමයි භාවිතා කරන්නේ. මොකද කාලයත් එක්ක විද්‍යුත්ගාමක බලය වෙනස් වෙන්නේ නැති එකක් නිසා. හරි. එතකොට මේ කම්බිය විදිහට අපි භාවිතා කරන්නේ මැංගනීන් කම්බියක් භාවිතා කරනවා. ඒකට හේතුව මේ මැංගනීන් වල උෂ්ණත්වයේ ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකේ ඉතාමත්ම අඩු වගයක් ගන්නවා. ඒක නිසා කම්බිය රත් වුණත් ප්‍රතිරෝධය කම්බිය සැලකිය යුතු වෙනසක් වෙන්නේ නැහැ. ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකේ අඩු වගයක් ගන්න නිසා ඒක නිසා මැංගනීන් කම්බියක් අපි භාවිතා කරනවා. එතකොට අපි මේකේ ඒකක දිගක විභව බැස්ම හොයාගන්න මේක මුලින්ම අපි ක්‍රමාංකනය කරන්න ඕනේ. විභව මානය ක්‍රමාංකනය කළ යුතුයි. ඒ සඳහා අපි භාවිතා කරනවා වෙස්ටර්න් කැඩ්මියම් කෝෂයක්. හරි. දශමස්ථාන 3කට හරියට දශමස්ථාන 3කට විද්‍යුත්ගාමක බලය සැපයිය හැකි වෙස්ටර්න් කැඩ්මියම් කෝෂයක් අරගෙන මෙන්න මේ විදිහට සම්බන්ධ කරලා හරි ඊට පස්සේ මෙන්න මේකට මේ ලක්ෂයට සම්බන්ධ කරනවා ගැල්වනෝමීටරයක්. ගැල්වනෝමීටර සම්බන්ධ කරලා මේ සර්පණ යතුර අපි මේකේ ස්පර්ශ කරමින් යනවා. මේ ගැල්වනෝමීටරේ ධාරාව බිඳුව වෙනකම්. එතකොට තමයි අපි මේ ගැල්වනෝමීටරයට ශ්‍රේණිගතව ගැල්වනෝමීටරයට ශ්‍රේණිගතව ප්‍රතිරෝධයක් සම්බන්ධ කරනවා. මේ ගැල්වනෝමීටරයේ ශ්‍රේණිගතව ප්‍රතිරෝධයක් සම්බන්ධ කරනවා. ඒක ආරක්ෂක ප්‍රතිරෝධය කියලා අපි හඳුන්වනවා. හරි. RS කියලා ආරක්ෂක ප්‍රතිරෝධයක්. ඒක අපි සම්බන්ධ කරන්නේ මෙන්න මේ සර්පණ යතුර එහාට මෙහාට මෙන්න මේ කම්බිය දිගේ අරගෙන යනකොට විශාල ධාරාවන් ගමන් කරලා මෙන්න මේ ගැල්වනෝමීටරයේ පිච්චෙන එක වළක්වන්න තමයි විනාශ වෙන එක වළක්වන්න තමයි අපි මෙන්න මේ විදිහට ආරක්ෂක ප්‍රතිරෝධය සම්බන්ධ කරන්නේ. ඒතකොට මේ ආරක්ෂක ප්‍රතිරෝධයට සමාන්තරගතව මේ විදිහට පේනු යතුරක් අපි සම්බන්ධ කරනවා. හරි. පේනු යතුරක් මේ විදිහට සම්බන්ධ කරනවා. ඒකෙන් අපිට මේ සන්තුලන ලක්ෂ්‍ය ආසන්න වෙන අවස්ථාවේදී මෙන්න මේ පේනු යතුර සම්නුත කරලා මේ RS ප්‍රතිරෝධය ලුහුවත් කරලා දාන්න පුළුවන්. එතකොට සාමාන්‍ය විදිහට ධාරාව ගමන් කරනවා. හරි. ඔන්න ඔය විදිහට තමයි විභවමානය නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මුලින්ම විභවමානය අපි ක්‍රමාංකනය කරගන්න ඕනේ. ඒ කියන්නේ ක්‍රමාංකනය කරනවා කියන්නේ ළමයි මේ කම්බියේ ඒකක දිගක විභවයේ එහෙම නැත්නම් අර අපි K කියලා ගත්තු නියතය හරි අපි ගණනය කරන එක තමයි ක්‍රමාංකනය කරනවා කියන්නේ. ඒකට වෙස්ටර්න් කැඩ්මියම් කෝෂයක් ගන්නවා. ඒ කෝෂයේ විද්‍යුත්ගාමක බලය මම E නෝට් කියලා ගන්නවා. E නෝට් කියලා අරගෙන එතකොට අපි මේක සම්තුලන ලක්ෂයක් ගන්නවා. ධාරාව බිඳු වෙන අවස්ථාවක්. එතකොට මෙන්න මේ සම්තුලන දිග මම සලකනවා අපිට ලැබෙනවා සිම්පල් L කියලා. සිම්පල් L කියලා සලකනවා. හරි. එතකොට අපිට විද්‍යුත්ගාමක බලය බලා ගන්න පුළුවන්. හරි. එතකොට සිම්පල් L කියලා සලකපුවාම මෙන්න මේ කෝෂයේ විද්‍යුත්ගාමක බලය වෙස්ටර්න් කැඩ්මියම් කෝෂයක විද්‍යුත්ගාමක බලය හරියටම 1.0186ක් වෙනවා. 1.0186
6ක් වෝල්ට් වෙනවා හරියටම අපි භාවිතා කරන වෙස්ටින් කැඩ්මියම් කෝෂයක. හරි. එතකොට මේක සන්තුලනය වෙලා තමයි තියෙන්නේ. එතකොට දැන් මේ ලක්ෂය A කියලා ගත්තොත්, මේ ලක්ෂය B කියලා ගත්තොත්, C D කියලා ගත්තොත් එහෙම මෙන්න මේ VAB සමාන වෙනවා කියලා අපි ඉස්සෙල්ලා ඔප්පු කරා. VAB සමානයි මෙතන VCD ට. පරිපථය තුලින් ධාරාවක් ගලන්නේ නැති නිසා කෙලින්ම VAB සමානයි මෙන්න මේ කෝෂයේ දෙපස විභවාන්තරය. එහෙම නැත්නම් කෝෂයේ විද්‍යුත්ගාමක බලය E නෝට්. හරි. එතකොට VAB අපිට ලියන්න පුළුවන් ඒකක දිගක ප්‍රතිරෝධය ඒකක දිගක විභව බැස්ම K කියලා ගත්තොත් එහෙම VAB කියන්නේ K වැඩි කිරීම සිම්පල් L සමානයි E නෝට්. එතකොට අපිට K ගණනය කරන්න පුළුවන් K සමානයි E නෝට් බෙදීම L කියලා. හරි. K සමානයි E නෝට් කියන්නේ 1.0186 1.0186 බෙදීම L කියලා අපිට K ගණනය කරන්න පුළුවන්. එතකොට මුලින්ම අපි මේ විභවමානයේ ක්‍රමාංකණය කරද්දී මේ විදිහේ වෙස්ටර්න් කැඩ්මියම් කෝෂයක් භාවිත කරලා ඒක සන්තුලනය කරලා මේ K සඳහා ගැල් ලබා ගැනීම සිද්ධ කරනවා. හරි. ඒක තමයි අපි මුලින්ම කරන්නේ ක්‍රමාංකණය කරනවා කියන එකෙන්. හරි. එතකොට ක්‍රමාංකණය කිරීම යටතේදී මෙන්න මේ කොටස ලියා ගන්න. හරි. ඒකෙදි ලියන්න විභවමාන කම්බිය ක්‍රමාංකණය කිරීම සඳහා දශම ස්ථාන 3කට විභවය නිවැරදිව නිවැරදි වෙස්ටර්න් කැඩ්මියම් කෝෂයක් යොදාගත යුතුය. වෙස්ටර්න් කැඩ්මියම් කෝෂයක් යොදාගත යුතුය කියලා මෙන්න මේ ටික කියන්නේ. හරි. ඊට පස්සේ අපිට තව පොඩි වැදගත් කරුණු කිහිපයක් ලියන්න තියෙනවා. මුලින්ම ඔක ලියලා ඉන්න. මේ ටික ලියා ගන්න. හරි. ඊට පස්සේ මෙහෙම ලියන්න. පරිපතේ නොවෙනස් ධාරාවක් පවත්වාගෙන යාම සඳහා ලෙඩ් ඇකියුමුලේටරයක් භාවිතා කළ යුතුය. සාමාන්‍යයෙන් භාවිතා කරන ලෙඩ් ඇකියුමුලේටර වල විද්‍යුත්ගාමක බලය ආසන්න වශයෙන් වෝල්ට් 2ක් පමණ වේ. හරි. වෝල්ට් 2ක් පමණ විද්‍යුත්ගාමක බලයක් සහිත ලෙඩ් ඇකියුමුලේටර් තමයි බොහෝ අවස්ථාවලදී භාවිත වෙන්නේ. හරි. ඊට පස්සේ ලියන්න ප්‍රතිරෝධකයේ උෂ්ණත්ව සංගුණකය අඩු ප්‍රතිරෝධකතාවයේ උෂ්ණත්ව සංගුණකය අඩු මැංගනීන් කම්බියක් විභවමාන කම්බිය ලෙස භාවිතා කළ යුතුය. හරි. ආසන්න වශයෙන් දිග ලියා ගන්න මීටර 10ක් පමණ කියලා. හරි. එතකොට අපි මැංගනීන් කම්බියක් භාවිතා කරන්නේ ප්‍රතිරෝධකතාවයේ උෂ්ණත්ව සංගුණකය අඩුයි කියලා කියන්නේ උෂ්ණත්වය වෙනස් වෙනකොට ප්‍රතිරෝධය වෙනස් වීමේ ප්‍රවණතාවය අඩු කියන එක. හරි. ඒ කරුණු දෙක ලියා ගන්න. ඊට පස්සේ ළමයි මෙන්න මේ කෙත් අපි අර කලින් කතා කරා වගේ විභවමාන සංකල්පේ කතා කරා වගේ මේකෙත් අපි යම් වෙනස්කම් සිදු වුණොත් ඒක බලපෑම වෙන්නේ කොහොමද කියලා සලකලා බලනවා. දැන් මෙන්න මේ එළවුම් කෝෂය කියන්නේ මෙන්න මේ ලෙඩ් ඇකියුමුලේටරයට ඒකට ශ්‍රේණිගතව ප්‍රතිරෝධයක් අපි සම්බන්ධ කරලා බලනවා. හරි. ශ්‍රේණිගතව ප්‍රතිරෝධයක් සම්බන්ධ කරොත් එහෙනම් මොකද වෙන්නේ? මේ සම්තුලන දිගට මොකද වෙන්නේ කියලා සලකන්න. හරි. එතකොට ශ්‍රේණිගතව ප්‍රතිරෝධයක් සම්බන්ධ කරොත් මෙන්න මේ E කියන විද්‍යුත්ගාමක බලයෙන් කොටසක් මෙන්න මේ ප්‍රතිරෝධය හරහා පවතිනවා. හරි. ප්‍රතිරෝධය හරහා පවතිනවා යම්කිසි කොටසක්. එතකොට ඉතිරි කොටස තමයි මෙන්න මේ විභවමාන කම්බිය හරහා පවතින්නේ. එතකොට ඒකක දිගක හරි ඒකක දිගක තියෙන විභව බැස්ම කියන අගේ අඩු වෙනවා. හරි. ඒ කියන්නේ මෙන්න මේ K අගේ අඩු වෙනවා. K අගේ අඩු වුණා කියන්නේ සන්තුලන දිග මොකද වෙන්නේ? වැඩි වෙන්න ඕනේ. සන්තුලන දිග වැඩි වෙන්න ඕන. හරි.
අපි යම්කිසි මෙන්න මේ විභව අන්තරය මයින් එකක් ගත්තොත් v සමානයි kl නේ ලැබෙන්නේ. එතකොට k යගේ අඩු වෙනවා කියන්නේ සන්තුලන දිගේ l වැඩි වෙන්න ඕනේ. හරි. එතකොට ලියා ගන්න මෙහෙම ඊළඟ කරුණ මේ විදිහට ලියා ගන්න. එළවුම් කෝෂයට අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නොමැති නම් එළවුම් කෝෂය කියන්නේ මේ කෝෂයට. හරි. එළවුම් කෝෂයට අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නොමැති නම් එම කෝෂයට ශ්‍රේණිගත ප්‍රතිරෝධයක් සවිකල විටදී හෝ අභ්‍යන්තර ප්‍රතිරෝධයක් ඇති මෙම විද්‍යුත්ගාමක බලයෙන් ඇති කෝෂයක් භාවිතා කළ විටදී සන්තුලන දිග වැඩි වේ. අභ්‍යන්තර ප්‍රතිරෝධයක් ඇති මෙම විද්‍යුත්ගාමක බලයෙන් සහිත කෝෂයක් භාවිතා කළ විටදී සන්තුලන දිග වැඩි. ඒ කියන්නේ දැන් මේකට අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැත්නම් අපි ශ්‍රේණිගත ප්‍රතිරෝධය සම්බන්ධ කරනවා. එහෙම නැත්නම් අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙන කෝෂයක් භාවිතා කරොත් එහෙම සන්තුලන දිග අඩු වෙනවා කියලා කියන්නේ. හරි. අඩු වෙන්නේ කොහොමද කියලා පැහැදිලි ඇති. ඒකක දිග විභව වැස්ම අඩු වෙනවා. එතකොට සන්තුලන දිග වැඩි වෙනවා. හරි. සන්තුලන දිග වැඩි වෙනවා. ඒකට ඒක හරි. අපි ඊළඟ විකරණය කිරීම බලමු. ඊට පස්සේ අපි කරන්නේ අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නොමැති කෝෂයකට සමාන්තර ප්‍රතිරෝධයක් බාහිරව සම්බන්ධ කරලා සන්තුලන ලක්ෂය වෙනස් නොවේ. හරි. ඊළඟට අපි කරන්නේ මෙන්න මේ අපි සම්බන්ධ කරන විද්‍යුත්ගාමක බලය හොයන කෝෂය. හරි. අපි දැන් විද්‍යුත්ගාමක බලය හොයන කෝෂයකට මෙතන අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නොමැති කෝෂයක් අරගෙන ඒකට මේ විදිහට සමාන්තරගතව ප්‍රතිරෝධයක් සම්බන්ධ කරා කියලා හරි සන්තුලන ලක්ෂයේ වෙනසක් සිද්ධ වෙන්නේ නැලු. ඒක තමයි ඊළඟ කරුණ කියන්නේ. හරි. එතකොට ඇයි ඒක වෙන්නේ නැත්තේ? මෙහෙම සමාන්තරගත ප්‍රතිරෝධයක් සම්බන්ධ කරුවොත් මේක හරහා ධාරාවක් ගමන් කරනවා. හරි. මෙතනින් ඊවතර ධාරාවක් ගමන් කරනවා මේ පැත්තට. හරි. මේ පැත්තට ධාරාවක් ගමන් කරනවා. හැබැයි මේ පැත්තට කියන්නේ මෙන්න මේ ගැලොනෝමීටරය හරහා ධාරාවක් ගමන් කරන්නේ නැහැ. හැබැයි මේ පැත්තට ධාරාවක් ගමන් කරාට මේකේ අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැති නිසා CD අතර විභවාන්තරේ කෝෂ විද්‍යුත්ගාමක බලයට සමාන වෙනවා. ඒක නිසා ධාරාවක් ගමන් කරා කියලා මෙතන සන්තුලන ලක්ෂයේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. හරි. ඒකට ඒ කාරණා තියාගන්න. අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නොමැති කෝෂයකට සමාන්තරගතව ප්‍රතිරෝධයක් බාහිරව සම්බන්ධ කළද සන්තුලන ලක්ෂය වෙනස් නොවේ. හරි. ඒක හරි. ඊට පස්සේ අපි තව කරුණක් බලමු. ඊළඟ කරුණත් ලියා ගන්න. එළවුම් කෝෂයට අභ්‍යන්තර ප්‍රතිරෝධයන් නොමැති අවස්ථාවේදී විභවමාන කම්බියේ හරස්කඩ විචලනය කළද සන්තුලන දිග වෙනස් නොවේ. එළවුම් කෝෂයට අභ්‍යන්තර ප්‍රතිරෝධයන් නොමැති අවස්ථාවේදී විභවමාන කම්බියේ හරස්කඩ විචලනය කළද සන්තුලන දිග වෙනස් නොවේ. හරි. ඒ කියන්නේ මේ එළවුම් කෝෂයට අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැත්නම් අපි මේ විභවමාන කම්බිය හරස්කඩ වෙනස් කරා කියලා සන්තුලන දෙක වෙනස් වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ හරස්කඩ වෙනස් කරනවා කියන එකෙන් මෙතනින් අදහස් කරන්නේ විභවමාන කම්බිය සම්මත ප්‍රතිරෝධය වෙනස් කරනවා. ඒ කියන්නේ හරස්කඩ වෙනස් වෙනවා කියන්නේ ප්‍රතිරෝධය වෙනස් වෙනවා R සමානයි ρl බෙදීම ඊට අනුව හරස්කඩ වැඩි කරොත් ප්‍රතිරෝධය අඩු වෙනවා, අඩු කරොත් ප්‍රතිරෝධය වැඩි වෙනවා. හරි. ඒක වෙනස් කරා කියලා සන්තුලන ලක්ෂය වෙනස් වෙන්නේ නැහැ. මොකද මෙතන ඒකක දිගක විභව බැස්ම ඒකක දිග විභව බැස්ම වෙනස් වෙන්නේ නැහැ. මොකද මේකේ අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැත්නම් මේ විද්‍යුත්ගාමක බලය එහෙම නැත්නම් විභවාන්තරය මේ සම්පූර්ණ විභවමාන කම්බිය හරහාම තමයි පිහිටන්නේ. එතකොට K යගේ වෙනස් වෙන්නේ නැහැ. ඒක නිසා සන්තුලන දිග වෙනස් වෙන්නේ නැහැ. හරි. එතකොට ඒකෙන් ඒක තමයි කියන්නේ. හරි. ඊට පස්සේ ඊළඟ කරුණ ලියා ගන්න. සන්තුලනය කිරීමට යොදා ගන්නා කෝෂයට
සන්තුලනය කිරීමට යොදා ගන්නා කෝෂයට ශ්‍රේණිගත ප්‍රතිරෝධයක් සම්බන්ධ කළද ශ්‍රේණිගත ප්‍රතිරෝධයක් සම්බන්ධ කළද කියන්නේ මෙන්න මේ කෝෂයට ශ්‍රේණිගත ප්‍රතිරෝධයක් සම්බන්ධ කරනවලු සන්තුලනය කිරීමට යොදා ගන්නා කෝෂයට ශ්‍රේණිගත ප්‍රතිරෝධයක් සම්බන්ධ කළද සන්තුලන අවස්ථාවේදී ඒ ඔස්සේ ධාරාවක් නොකළන බැවින් සන්තුලනයේ විචලනයක් සිදු නොවේ. සන්තුලන අවස්ථාවේදී ධාරාවක් ගමන් නොකරන බැවින් සන්තුලන ලක්ෂයේ වෙනසක් සිදු නොවේ. ඒ කියන්නේ මේ සන්තුලනය කරන්න අපි විද්‍යුත්ගාමක බලය හොයන්න භාවිතා කරන කෝෂයට එම් ශ්‍රේණිගත ප්‍රතිරෝධය සම්බන්ධ කරනවලු. ඒත් සන්තුලන ලක්ෂයේ වෙනසක් සිද්ධ වෙන්නේ නැලු. මොකද මේක හරහා ධාරාවක් ගමන් කරන්නේ නැහැ. ධාරාවක් ගමන් කරන්නේ නැති නිසා මෙන්න මේ ප්‍රතිරෝධ අපි සම්බන්ධ කරන ප්‍රතිරෝධය හරහා විභව අන්තරයක් පිහිටන්නේ නැහැ. ඒකට පිහිටන්නේ මෙන්න මේ විද්‍යුත්ගාමක බලය විතරයි. හරි විද්‍යුත්ගාමක බලය විතරයි. ඒකට ඒ අගයට සමාන විභව අන්තරයක් තමයි අපිට මේ විදිහට සන්තුලන ලක්ෂයේ විදිහට ලැබෙන්නේ. හරි. ඒකට ඒකත් හරි. ඊට පස්සේ අපි තව කරුණක් බලමු. සන්තුලනය ලියාගන්න මේක ලියාගන්න. සන්තුලනය කිරීමට බලාපොරොත්තු වන කෝෂයට සන්තුලනය කිරීමට බලාපොරොත්තු වන කෝෂයට අභ්‍යන්තර ප්‍රතිරෝධයක් පවතින්නේ නම් එම කෝෂයට සමාන්තරගතව ප්‍රතිරෝධයක් සම්බන්ධ කළ විට එම ප්‍රතිරෝධය සමාන්තරගතව ප්‍රතිරෝධයක් සම්බන්ධ කළ විට එම කෝෂයට සමාන්තරගතව ප්‍රතිරෝධයක් සම්බන්ධ කළ විට එම සන්වෘත පරිපතේ විද්‍යුත් ධාරාවක් ගමන් කරන බැවින් සන්තුලනය කිරීමට බලාපොරොත්තු වන කෝෂයේ අග්‍රතර විභවාන්තරය අඩුවේ. සන්තුලනය කිරීමට බලාපොරොත්තු වන කෝෂයේ අග්‍රතර විභවාන්තරය අඩුවේ. එවිට සන්තුලන දිග අඩුවේ. හරි ඒ කියන්නේ මෙන්න මේ වගේ සීන් එකක්. මේකට අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියනවලු. ඒකට තව බාහිරයට ප්‍රතිරෝධයක් මෙහෙම සම්බන්ධ කරනවලු. එතකොට මේක හරහා ධාරාවක් මේ ගලන මීටර හරහා ධාරාවක් ගෙන තුනට මේක හරහා මෙහෙම ධාරාවක් ගමන් කරනවා. හරි. එතකොට මේ දෙපස විභවාන්තරය වෙන්නේ E ඍණ IRයි කෝෂයෙන් ඉවතන ධාරාව ගන්න. එතකොට BCD එන්නේ E ඍණ IR. හරි. එතකොට මේක සම්බන්ධ කරලා නැති අවස්ථාවේදී ඒ කියන්නේ මේ සම්බන්ධ කරේ නැත්තම් කෙලින්ම ධාරාවක් ගමන් කරන්නේ නැහැ. එතකොට කෙලින්ම එන්නේ BCD ට E විතරයි එන්නේ. E ඍණ IR කියන්නේ IR ප්‍රමාණයක් අඩු වෙනවා CD වල විභවාන්තරේ. හරි. එතකොට අඩු වෙනවා කියන්නේ සන්තුලන දිග මොකද වෙන්නේ? අඩු වෙනවා. හරි.